යක ඇසි දිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි ආයිබෝන් දොරමඩලාව සංවාදාත්මක හරසරණිය. අද දොරමඩලාවේ මාතෘකාව පැහැදීම. මා කැමති අපේ විද්වත් මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්නට අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණියට වැඩම සිටිනවා අපේ ප්‍රධාන සම්පත්ධාරී ස්වාමීන් වහන්සේ නමක් මහාචාර්ය පූජ්‍යපාද දේවාලයේගම මේදානන්ද නායක ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වකව දොරමඩලාවට පිළිගන්නවා. කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ හිටපු මහාචාර්ය ස්වාමීන් වහන්සේ. ඒ වගේම අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරියෙක් සම්මානිත මහාචාර්ය වෛද්‍ය සුමනපාල ගල්මන්ගොඩ සූරීන් ඉතා ගෞරවනීය දොරමඩලාවට පිළිගන්නවා. එතුමා කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ හිටපු මහාචාර්ය දයාරෝණ අතුකෝරළ සූරීන් ඉතා ගෞරවනීය පිළිගන්නවා. අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරියෙක් ආයිබෝවන් මා නායක ස්වාමීන් වහන්සේ දෙසට හැරෙන්න කැමති. අපහැදීමෙන්ද මම තමයි මාතෘකාව වහපුවාම පැහැදීමනේ මාතෘකාව. එහෙම අපහැදීමක් නැහැ නෑ. එහෙනම් පැහැදීම ගැන අපි කතා කරමු. හොඳයි. අපේ මහාචාර්ය ගල්මන්ගොඩ මැතිතුමනි, මහාචාර්ය අතුකෝරළ මහත්මයාණෙනි, ආචාර්ය හසන්ත මහත්මයා මෙහෙමයි. පැහැදීම හරි අපහැදීම හරි හිතේ නැති වෙන්නේ. හිතේ. ඒක එක්තරා මානසික තත්වයක් නැත්නම් හැඟීමක් කියලා කියන්න පුළුවන් නේ. පැහැදීම හරි අපහැදීම හරි. ඔතෙන්දී අපිට එකපාරට මතක් වෙන්නේ මේ පුද්ගලයන්ට පැහැදෙනවා හරියට. පුද්ගලයන් ගැන ඇති කරගන්න පැහැදීම. තවත් තියෙනවා ඉතින් පුද්ගලයෝ ගැන ඇති කරගන්න අපේ හිතවල ඇති වෙන පැහැදීම් ඇරුණම අදහස් ඉගැන්වීම වලට ඒ පුද්ගලයා සමහර විට ආගමික උතුමෙක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒ ඇත්තගේ හැසිරීම ගැන, පෙනුම ගැන, ඉතින් ගුණ ධර්ම ගැන ඇති වෙන පැහැදීම. පුද්ගලයෙක්ගේ, ආගමික උතුමෙක්ගේ හරි වෙනත් අයෙක්ගේ හරි, ගුරුවරයෙකුගේ හරි. ඊළඟට මේ අදහස් වලට පැහැදෙනවා කියන ඉගැන්වීම් වගේ ආගමික වශයෙන් ගන්නවා නම් ඉගැන්වීම් බුද්ධ ආගමෙත් කියනවානේ ධර්ම රත්නය ගැන, බුද්ධ රත්නය ගැන වගේම ධර්ම රත්නය ගැන පැහැදීම අවශ්‍යයි කියලා. ප්‍රසාදය එතනම කියනවා. ඉතින් ඒ සංඝ රත්නය ගැන ඇති කරගන්න පැහැදීම. ඔය වගේ ඉතින් පැහැදීම එක එක පැතිකඩ තියෙන බව පේනවා. ඔයින් මුලින්ම මතක් කරපු අර පුද්ගලයන්ට පැහැදීම කියන එක උඩ සමහර ජීවිතවල සමහරගේ ප්‍රශ්නත් ඇති කරලා තියෙනවා. පස්සේ තේරෙනවා ඉතින් පැහැදිලා තියෙන්නේ මේ වැරදිලා තියෙන කියලා. මම ඒ જાතියේ මට මතකයි ජාතක පොතේ තියෙනවා කුහක ජාතකය කියලා. කුහක කියන වචනේ අමුතුවෙන් තෝරන්න ඕනේ නැහැ. නැති ගුණ ගැවීමනේ. නැති ගුණ ගවලා සමාජයේ රවට්ටන එකනේ කුහකකම. එක තාපසයෙක් හිටියා. මේ තාපසයා කොහොන් තපස් රක්නා තාපසෙක් සිංහල ජාතක පොතේ කියන්නේ කුහකයි. එයාගේ මේ තපසක් නැහැ. ඔය පෙන්නන ලෝකෙට පෙන්නන තැම්පත්කම, ගුණධර්ම, සිල්වත්කම, තාපස බව එයාගේ ජීවිතය ඇතුලේ නැහැ. එයා ලෝකේ රවට්ටනවා. කුහක තාපසෙක්. Taman තවුසෙක් හැටියට මිනිස්සුන්ව රවට්ටනවා. තවුස් මේ පිරිකර විතරයි තියෙන්නේ සමහර විට. මේ එක්තරා බ්‍රාහ්මණයෙක් මේ තාපසතුමා ගැන බෙහෙව ඉන්න පැහැදුනා. අපේ කතා බහ පැහැදීම ගැනනේ. හරියට පැහැදුනා. පැහැදිලා මේ තාපසතුමා කැඳවගෙන ගිහිල්ලා සංග්‍රහ කරලා එයාට ආරාමයකුත් හදලා දුන්නා. අසප්පුවක්. දැන් මේ කොහොන් තපස් රක්නා තාපසයෝ ගැන ඇති වෙච්ච විශ්වාසය, ඔය පැහැදීම කියන එකත් එකම එන එක නෙවෙයි විශ්වාසය. විශ්වාසය, ඇදහිීම, පිළිගැනීම, භක්තිය ඔය එකට යම්ම ආකාර වලින් සම්බන්ධයිනේ. ඉතින් ලොකු විශ්වාසයක් ඇති වුණා. ලොකු පැහැදීමක්, විශ්වාසයක්. ඒ නිසා වැඩි දවස් නොගෙයින්ම මේ බමුණා කල්පනා කෙරුවා එයා ළඟ තියෙන පරම්පරාවෙන් ආපු සත්‍රුවම් පොදියක් තිබුණා, පොට්ටනියක්. රණිදි මුතුමැණික් ආදී වටිනා වස්තු සත්‍රුවන් පොදියක් ඒක එයාගේ තාත්තගෙන් එයාට ලැබුණේ. ඒ
තාත්තටත් ඒක ලැබුණේ එයාගේ තාත්තගෙන්. ඔහොම පරම්පරාවෙන් ආපු වටිනා සතුරුන් පොදියක් තිබුණා. මේක බමුණා ගෙදර තියාගෙන හිටියේ ටික බයින්සකින්. හොරාතුරු ගන්න පුළුවන්. එයා හිතුවා මේකට හොඳම ආරක්ෂිත ස්ථානය තමයි අර තාපසයාගේ ආරාමය කියලා. ඒ හින්දා ගෙනහිල්ලා අර කොහොන්තපස්සක්නා තාපසතුමාට කිව්වා මේක මම තමුන්නාසගේ ආරාමෙ තැන්පත් කරනවා. මේක ආරක්ෂාවට මට තමුන්නාසේ විශ්වාසයි. පැහැදීම නිසානේ. දැන් ඉතින් අර යම් තැනක ඒක තැන්පත් කළා. ඒක තැන්පත් කළාට පස්සේ මේ යම් දින ගණනක් කාලයක් ගත වුණා. හැබැයි තැන්පත් කරපු දවස් දෙකලා තාපසතුමාගේ හැදිරීම වෙනස් වුණා මානසික වශයෙන්. ටික දවසක් ගත වෙලා මේ තාපසතුමා ගිහින් බමුණාගේ ගෙදරට ගිහින් කිව්වා තාපසයෝ කියන කට්ටිය ඇත්තෝ එක තැන දිගට ඉන්නේ මහජන සම්බන්ධතා ඇති වෙලා ඒ ප්‍රතිපත්ති ගුණධර්ම දූෂණය වෙනවා. සමාජයෙන් ඈත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මම යනවා කියලා කිව්වා. මම මේ ඔබතුමා මේ හදලා පූජා කරපු අසපු අත්හැරලා යනවා කියලා දැනුම් දුන්නා. ඒගොල්ලෝ හඬා වැටුණා. බම්මුණත් බැමිණිත් බොහෝම දුක් වුණා මේ තාපසතුමා යන්නේ ගැන. ඒත් එතුමාගේ ප්‍රතිපත්තියක් නේ. එක තැනක ඉන්නේ නැති එක. ඉතින් මේක මේ එක තැනක ඉන්න බැරි අයත් ඉන්නවා. ඉතින් එක තැනක ඉන්නේ නැහැ. සම්බන්ධතා ඇති වෙයි කියලා. පස්සේ තාපසතුමා ගියා ඉතින්. ගිහිල්ලා මොහොතකින් ආපහු ආවා. ටිකක් දුර ගිහිල්ලා ආවා. ඒ ගෙදරට ආපු වෙලාවේ ගෙදරදී මේ තාපසතුමාට දානෙ හිමි පිළිගන්නවා බමුණා. එයාගේ ජටාව ගෙදර මිදුලේ වන්නලා තිබුණා. තන බිස්සේ. යන ගමන් ජටාව බැඳගෙන ගියා. ටික වෙලාවකින් ආපහු ආවා. එයිලා කිව්වා මේ බමුණට ජටාව තන බිස්සේ මං වැනුවානේ. ඒකේ තනකොළ ගහක් එලිලා තියෙනවා. එහෙම දෙයක්වත් මට අවශ්‍ය නැහැ. මම ඒ තනකොළ ගහ ආපහු දීලා යන්නවා කිව්වා. ඉතින් පැහැදීම කියන එක ඉහට මේ නගිනවනේ එතකොට පැහැදීම මොන පෙත්තට. ඊට පස්සේ දැන් තාපසතුමා ගියා තනකොළ ගහත් බාර දීලා. ගියන් පස්සේ බවුනට මතක් වුණා සතුරුන් පොඩි දැන් අසපු කවුරුවත් නැහැනේ. තාපසතුමා නැහැ. මේක බැලුවම ඒක නැහැ. සතුරුන් පොඩි නැහැ. තිබ්බ තැන නැහැ. ගිහිල්ලා මේ ගමේ ඉන්න පඬිතයාට මහෞෂධ පඬිතුයෝ වගේ කිව්වා මෙතුමාගවත් කිසිම සැකයක් නැහැ. කිසිම ආරවුලක් නැහැ. තාපසයා තමයි මේක ගන්න ඇත්තේ. මං හොයලා දෙන්නම් කියලා මේ ලූ බඳගෙන ඇවිල්ලා අල්ලගත්ත තාපසයා. අල්ලගෙන ජටා මඩලු කඩනකොට සතුරුන් පොදිය බිම වැටෙනවා. තාපසයාට මේ එක තැන ඉන්න හොඳ නැහැ කියලා සිල් පෙන්නලා ගියේ. ඉතින් ඔහොම එතෙන්දි තමයි ඉතින් හැබැයි ඒ තැන්වල ජාතක පොතේ තියෙන මේ මිනිස්සුන්ට ගැහුවා පහර දුන්නා කියලා. පත්ත පොත්තේ යනසේ තලා මරාපිය කියනවා. ජාතක පොතේ ගුටි බැට දෙනවට කියන්නේ මරනවා කියලා. ඉතින් මේ තාපසතුමාට ගුටි බැටක් දුන්නා. ඒ බොරු තාපසෙක් නේ. ඉතින් පවු නෑ යාට ගැහුවා ඩොංග. උතුම් පැවිද්දෙකුට ගැහුවා කියලා එහෙම අවනඩුවක් නෑ මෙතන. මේක කුහක ජාතකේ. කුහක වතක් රැකී තාපසෙක් මෙයා. ඉතින් එයා මේ ලොකු හොරකමක් නෙකලේ. එයා ගැන බොහොම පැහැදිලා හිටි බමුණා. අපිත් ඉතින් ඔහොම සමහර පුද්ගලයන්ට පැහැදුනාම සමහර විට ආගමික ලෝකෙ මං කියන්නේ ආගමික වශයෙන් උනත් එහෙම නොවුනත් සමහර විට අමාරු වල වැටෙනවා. පහු වෙනකොට තේරෙනවා අපිට වැරදුනා කියලා. ඔය ආවාහ විවාහලත් ඔක වෙනවා ඇති නේද? එහෙම පැහැදිලා ගෙදරට එක්කාවට පස්සේ ටිකක් කල් යනකොට ඉතින් කුණ කට්ටු එක්කලා නැත්තම් මේ ඉතින් මොනවා කරන්නද? ආණ්ඩු යාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලේ ලියලා නේ තියෙන්නේ.
දෙන්න එකට ඉන්නවා කියලා. දැන් ඉතින් මේ ඉන්න වෙනවා ජීවිතේම. නැත්තම් ඉතින් වෙනත් නීතිමය ක්‍රියාමාර්ගයක්ම ගන්න වෙනවා. ඉතින් එහෙම ඉතින් පැහැදීම නිසා ඇති වෙන ගැටලු පවුල් වල තියෙන්න පුළුවන්. පැහැදීම පස්සේ කාලෙදී ඒක අපැහැදීමට හැරෙනවා. පැහැදීම අපැහැදීම දෙක මානසික තත්ත්වයන්. එතෙන්දී ගොනෝයි ගැටලු වලටත් මිනිස්සු ඇත්තට මුහුණ දෙනවා. ඒ නිසා මේ පැහැදීමේ තියෙන විවිධ පැතිකඩ විවිධ ස්වරූප අපිට කතා කරන්න පුළුවන් ඉදිරියට. බුද්ධ ධර්මයේ පැත්තෙන් යමක් කියන්න බෑ. පැහැදීම ප්‍රසාද. රත්නත්‍රයේ කිරි ප්‍රසාදය. තෙරුවන් ගැන තුනුරුවන් ගැන ඇති ප්‍රසාදය. අවබෝධය පාදක කරගත්ත ප්‍රසාදය. තුනුරුවන් ගුණ දැන දැක ඇති කරගත්ත පැහැදීම. ඒක සද්ධාවනේ. සද්ධාව. හැබැයි සමහර විට සද්ධාව තෝරනවා ඔය සීමාවෙන් එහාට ගිහිල්ලා. ඔය කොටු ඇතුළෙත් ඇත්තටම සද්ධාව තෝරන්න ඕනේ. මොනවා හරි දෙයකට කොහොම හරි පැහැදීම සද්ධාව නෙවෙයි. මේ බෞද්ධ ඉගැන්වීම් මනුව ත්‍රිවිධ රත්නය පිළිබඳ ප්‍රසාදය පැහැදීම විතරයි සද්ධාව කියලා හඳුන්වන්න පුළුවන්. සද්ධාතේ තථාගතස්ස බෝධීන් කියලා නිර්වචනයෙම තියෙන අපේ. ඉතින් බෞද්ධ ජීවිතයක පදනවා. සද්ධා ජාත උපසංකමතේ. සද්ධාවෙන් තමයි ඉතින් මේ පිළිවෙතට මාර්ගයට ලං වෙන්නේ, එළඹෙන්නේ. සද්ධා බීජං මේක මේ පැහැදීම සද්ධාව බීජයක්. බෞද්ධ ජීවිතයක ගුණධර්ම පිළිබඳ බීජය. සදහවත් නැත්තා එළඹෙනවා, එළඹෙන්නේ ගුරුන් වෙත, ධර්මධරයන් වෙත, ධර්ම කතිකයන් වෙත. එළඹිලා ඉතින් සද්ධා ජාත උපසංගම පෛරුපාසති. ගුරුවරයා ඇසුරු කරනවා. ගුරු ඇසුරෙන් සෝතං ඕදහති. ගුරුවරයාට කන් දෙනවා. කන් දීලා බණ අහනවා. ධම්මං සුනාති. ධර්මයේ දැනගන්නවා. ධර්මය අහලා ඉතින් මේ අර්ථය විමසලා ඔහොම එයා මග පාද ගන්නවා නිවනට. කීටාගිරි සූත්‍රයේ තියෙන්නේ. සද්ධාව ඉතින් එක එක විදිහට ඉන්ද්‍රියක් හැටියට, බලයක් හැටියට බුද්ධ ධර්මයේ කියනවා මේ පැහැදීම කියන එක. හැබැයි නිකම් පැහැදීම නෙවෙයි. ඉන්ද්‍රියක් හෝ බලයක් හෝ වෙන්නේ මේ බීජයක් හෝ සම්පතක් හෝ වෙන්නේ ධනයක් වෙන්නේ සද්ධා ධනං. නිකම්ම පැහැදීම නෙවෙයි. බුද්ධ ධර්මය අනුව විචාරපූර්වක පැහැදීම, ගුණ දැන පැහැදීම, අවබෝධයේ බුද්ධිය පාදක කරගත්ත පැහැදීම. තුන්සිත පැහැදීම කියන්නේ මොකක්ද කියලාත් අපි අද දොරමඩලාවෙන් කතා කරමු. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්මා නවදී උන්වහන්සේ කෙරේ පැහැදුනා. රාජ මහා මාත්‍යාදීන් මේ බෞද්ධයෝ නෙවෙයි, බෞද්ධ නොවන අය බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදුනා. මේ බණ අහලත් නෙමෙයි. මුලින්ම පැහැදුනේ පෙනුමට. ශාන්ත දාන්ත බොහොම සෝභමාන පෙනුමක් තිබුණායි කියලානේ අපි පොතපතේ සාහිත්‍යයේ සඳහන් ලෝතුරා බුදුරජාණන් දැක්කහම පැහැදෙනවා. එක්ක කටහඬට පැහැදෙනවා. හැබැයි ඒ ටිකට විතරක් පැහැදිලා බුදුරජාණන් වහන්සේ එක්ක සාකච්ඡා කළාට පස්සේ මෙන්න ඒක තව ගැඹුරට ගිහලා පුදුමාකාර පැහැදීමක් බවට පත් වෙනවා. දැන් කාලේ වැඩේ පෙනුමට පාටට පැහැදිලා වෙලා කතා කරලා බලපුවාම මේ පැහැදීම බවට පත් වෙන්න පුළුවන්. අපි හිතාගෙන ඉන්නවා හරි හොඳ ශාන්ත දාන්ත කියලා. හැබැයි කතා කරාම ඒ විදිහට ඉතින් අපැහැදීම බවට පත් වෙන්නේ කොහොමද කියලාත් අපි කතා කරමු. කාටත් මේක අදාළ වෙන්න පුළුවන් මහාචාර්යතුමා. ඔව් අපේ ගෞරවනීය මහාචාර්ය දේවාලයේගම හාමුදුරන්ගෙන් අවසරයි. අපේ හිතවත් මහාචාර්ය අතුකෝරළ මහත්මයාණනි, ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහත්මයාණනි, මම හිතනවා මුලින් නම් මට හිතුණා මොකක්වත් මේකේ ලොකු දෙයක් කියන්න තියනවද කියලාත්. නමුත් පැහැදීමක් ඇති වුණේ නැහැ. පැහැදීමක් ඇති වුණේ නැහැ. නමුත් පස්සේ මට පැහැදීමක් ඇති වුණා මේක හරි පුළුල් මාතෘකාවක් නේ කියලා. ඉතින් අර ඔබතුමා කියාපු තැනින් පටන් ගත්තොත් ඇත්ත වශයෙන්ම මේ පැහැදීම කියන එක මුලින්ම ඇති වෙන්නේ දර්ශනය හෝ ශ්‍රවණයෙන් තමයි. දැන් ඇස් පේන්නේ නැති අයත් ඉන්නවනේ. ඒ තිබුණත් දැන් අපිට අපි අපේ මේ ඉන්ද්‍රිය මේ හයක්නේ හිතත් එක්ක ඒකෙන් මනස තමයි ඉතින් දියුණු කරන්න පුළුවන් එක. අනිත් ඒ වයින් ඔය දියුණුවට සම්බන්ධ වෙන ඉන්ද්‍රිය දෙක තමයි ඇහැයි කනයි. අපි දැන් නිකන් වයස යනකොට කියන්නේ දැන් ඇහැ කන පේන්නේ නැහැ කියලානේ. ඔය දෙකෙන් තමයි අපි ජීවිතේට හුඟක් මේ දේවල්
සම්බන්ධ කරගන්නේ. ඔය හැඩරුව ගැන කියනොත් ඇහැට ගන්න පේන ඉලන්දාරිය. ඇහැට ගන්න පේන ඉලන්දාරියා කියලානේ කියන්නේ. කනටත් පේන්න ඕනේ. ඒ කියන්නේ ශබ්ද. හරි. කනටත් පේනවා. එතකොට මේකේ මෙන්න මෙහෙම හේතුවක් තියෙනවා. මොකද දන්නවද? දැන් මේ ලෝකේ දැන් අපි ගන්නකො ඉස්සරලා පුද්ගලයා කියලා පුද්ගලයා ගත්තාම පංචස්කන්ධයනේ. ඕකේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා පහක් තියෙනවා. මේකෙත් පළවෙනි එක රූපයනේ. ඒකෙන් දැන් ඔය ඇහැ කන නාසය ඊළඟට එන්නේ වේදනා සංඥා කියන්නේ මේ සංවේදී බව. හරි සංවේදී. අපි මේකට කියන්නේ කාම ලෝක කියලා. ඇයි මේ කාමය තමයි මුල් වෙන්නේ. කැමැත්තනේ මුල් වෙන්නේ. ඒ නිසා මේක කාමය මුල් කරගත්තු ලෝකයක්. දැන් ඊළඟට බලන්න අනිත් පැත්තෙන් ආහාර වර්ග හතරක් තියෙනවා. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන, විඥාන කියලා. දෙවෙනි ආහාරේ පස්ස ආහාරේ වින්දන. වින්දනේ තමයි ඕනේ කරන්නේ. ඊළඟට දැන් අභිධර්මයට ගිහින් බලපුවහම මේ කාම ලෝකේ ඇති කරගන්න පුළුවන් හොඳම මහා කුසල්සිත තමයි සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත. එතනත් මුලට එන්නේ සෝමනස්ස. පැහැදීම. සතුට. මේ සතුට කාමය මේක තමයි මේ ලෝකේ තියෙන පළවෙනිම මේ ලක්ෂණය. ඒකට තමයි අපි පහදින්නේ මුලින්ම. එතකොට දැන් මේක හිතන්නකෝ තව දෙයක්. දැන් බුදුහාඳුරන්ගේ රූපේ බලන්න, යේසුස් වහන්සේගේ රූපේ බලන්න. මේ ලෝකේ කොච්චර විද්‍යාඥයෝ හිටියද? අයින්ස්ටයින් හිටියා. නේ? කාල් මාක්ස්ද නොඒක හිටියා. ඔය එක්කෙනෙකුටවත් පුළුවන් වුණාද මෙච්චර විශාල මිලියන ගාණක් මිනිස්සු අනුගාමිකයෝ කරගන්න? එතකොට මේ මිලියන ගාණක් අනුගාමිකයෝ කරගත්තේ බණ අහලාද? මොකද දැන් අපේ උපාසකම්මලා ඔය චෛත්‍ය හදන්නේ, බුදු පිළිම හදන්නේ ත්‍රිපිටකය කියවලාද? එතකොට ඔය ක්‍රිස්තියානි ආගමේ ඉන්න ඔය කොම මුළු බයිබලෙම කියවලාද? නෑනේ ඔය රූපේට. ඔය බුද්ධ රූපය, ජේසුතුමන්ගේ රූපය, අර මෞතුමියගේ මෞතුමියගේ රූපය, ඒ වගේ තියෙන අර කාරුණික බව, අර දයාව, නේ, අනුකම්පාව, අර දුක හිතෙන බව, ඕව නිසානේ මේ මිනිස්සු ඇදිලා යන්නේ. ඔය දැන් බණ්ඩ බුදු පිළිම ගත්තොත් කී කෝටියක් තියෙනවද මේ ලෝකේ බුදු පිළිම? දැන් අර බාමියන් බුදු පිළිම ඇතුළු මේව ඇයි මෙච්චර මේ මිනිස්සු නෙළුවේ? චෛත්‍ය බලන්නකෝ. දැන් බුරුමෙට ගිහින් බලන්නකෝ 10 ගාණක් චෛත්‍යනේ. ඒතකොට ලෝකේ බුදු පිළිම ඊට පන්සල් බලන්න චීනේ. දැන් අපේ රටේ එහෙම නැහැ. මේ චීනේ, කොරියාවේ, මේ තායිලන්තේ පන්සල් වල ලස්සන බලන්නකෝ. බුරුමේ අර මහලවල් හදලා මහා රත්තරන් වලින් ගාලානේ තියෙන්නේ බුරුමේ සමහර අර අපි ගියේ මේ වහලවල් වලනේ. ඉතින් ඇයි මෙච්චර මේ ලස්සනට හදන්නේ? බුද්ධ ආගමේ ඒව. ඒතකොට දැන් බුද්ධ ආගමේ කියන්නේ මේ අසුභ බව, දුක අරවමවනේ කියන්නේ. ලෝකේ දුකයි නේද? අනිත්‍යයි දුක්ඛයි නම් ඇයි මේ ලස්සන කරන්නේ? මේක හේතුව අර අපේ හාරෝ සඳහන් කළා සද්ධා ජාතෝ උපසංකපති. ඉස්සරලා දැකලා සතුට ඇති වෙන්න ඕනේ නේද? ඔතන තමයි පළවෙනි තැන. ඔය මොනවා ඒකනේ දැන් බුදුහාඳුරෝ උනත් භික්ෂුන් වහන්සේලාට කිව්වේ නිකන් තාපසයෝ වගේ කෙස් වවාගෙන, නියකොතු වවාගෙන, රැවුල් වවාගෙන, ඉසකේ බොකුටු කරගෙන ඉන්න කියලා නෙමෙයිනේ. සුපටිච්ඡන්නෝ අන්තරගරේ ගමිස්සාමීතිනේ. හොඳ ලස්සනට සිවුර පොරව ගන්න. නේ? එතකොට ඇවතුම් පැවතුම් හොඳට තියාගන්න. සුරුසුරු කාරකම් බුංජිස්සාමීති නේද? සුරුසුරු ගාලා කණ්ඩ එපා. න චප්පු චප්පු කාරකම් බුංජිස චව් චව් ගා කණ්ඩ එපා. නේ? මේ න හත්ත නිල්ලේකම් අතලෙව කකා කණ්ඩ එපා. ලස්සනට කණ්ඩ නේද? ලස්සනට මේ සංගල සිවුර ඇඳ ගන්න, දෙපට සිවුර ගන්න නේ? අප්‍රසන්නානං වා පසාදාය පසන්නානං වා බීයෝ භාවයනේ. නොපැහැදුණවුන්ගේ පැහැදවීම පිණිසත් පැහැදුණවුන්ගේ ප්‍රසාදය අර ඔබතුමා කිව්වා වගේ අර ටිකක් අහනකොට වැඩිවීම සඳහා. ඒ සඳහායි වික්ෂුන් වහන්සේලාට උපදෙස් දුන්නේ. ඉතින් මේක මේ ස්වරූපයෙන් වෙන්නේ. දැන් අශෝක රජුරෝ කලකිරලා ඉන්නකොට නිග්‍රෝධ හාමුදුරුවෝ යනකොට මොකද බණ අහලාද? මොකොත් නැහැ. අර මේ පොඩි හාමුදුරුවෝ යනවා. හරි සංසුන් නේ. අනේ ආරාධනා කරන්න ඕනේ කියලා ගෙන්න ගත්තනේ. මොකද ධම්මපදයේ කටපාඩම් කරලා නෑ. අර හාමුදුරුවෝ ඇවිදilla තමයි අප්පමාදෝ ධම්මපද අබතපදං කිව්වේ. එතකන් දන්නේ නෑ. අර රූපයෙන් තමයි මේක අර ඔබතුමා කිව්වා වගේ මේ රූපය මේක රූපය මුල් කරගත්තු ලෝකය. අනික ශබ්දය. ඔය දෙක තමයි. ඊට පස්සේ අනිත් ඒවාත් එනවා. ඉතින් ස්පර්ශය නේ? එතකොට ගන්ධය, රසය ඕවත් එනවා. ඉතින් අනිත් එක මේක බලන්න. අද ලෝකෙ මිනිස්සු වැඩියෙන්ම වියදම් කරන්නේ මොනවටද?
ඇඳුම් වලට. කනේ වටත් වැඩි වියදම් කරන්නේ ඇඳුම් වලට. ඇඳුම් වලටයි ගෙවල් වලටයි. මොකටද? ලස්සනටනේ. හැබැයි ඒකේ තව හේතුවක් තියෙනවා. ඒක කිව්වත් කමක් නැහැ. මේ ලෝකේ කැතම සත්ව වර්ගයේ මිනිස්සුයි ගහන්නේ. ඒ කියන්නේ කැතම රූපයක් ලැබිලා තියෙන ඔය දෙගොල්ලන්ට. ඒ කියන්නේ අපි කතා කරන්න ඕනේ මේ ඇඳුම් නැතු. නිකන් බලන්න මොන තරම් කැතද කියලා. ඔය රූප දෙක. දැන් අපි රාත්‍රියේ යනකොට කොටියෙක් වලහෙත් දැක්කයි කියලා අපි මේ බේරෙනවා. ඒ බය වෙන්නේ නැහනේ. ගෑණියෙක් මිනිහෙක් නිර්වස්ත්‍රව දැක්කොත් එහෙම දුවනවා. බය වෙලා. ඒ තරම් බය පිළිකුල් සහ බයජනකයි. ඒ තරම් බයජනක රූප දෙකක් තියෙනවා. හැබැයි මිනිස්සු ගහනුන්ට තමයි හිතීමේ ශක්තියයි මේ චින්තනය ඔය ආචාර ධර්ම ඒ පැත්තෙන් ඉහළ තියෙන්නේ. නමුත් රූපයක් ගත්තොත් කැතම රූප දෙක. දැන් අපි මොකද්ද මේ සත්තු වත්තට යනවා සත්තුන්ගේ මේ රූපය බලන්න නේ. ඔයගොල්ලෝ නාලද? ඉස පීරලද? සෙන් පවුඩර් ගාලද? මේකප් කරලාද? ඇඳුම් ඇඳලාද? මොකක්වත් නැහැ නේ. උපන් හැටියෙම නේ ඉන්නේ. හරි ලස්සනයි. හරි ලස්සනයි නේ. අර නයා පොළඟ බලන්නකො වෛරන් දාලා අර සීබ්‍රා එහෙම කොච්චර ලස්සනද නේ. නෑ ඕල අපේ ගෙවල් වල තියෙනනේ බලු පැටව. බලු පැටව උන්ගේ ලස්සන බලන්නකො. ඇඳුම් ඇඳගෙන ඇයි? ඇඳුම් ඇඳගෙන ඇයි I think දැන් අපි අර අනිත් එක දැන් මිනිහාර මෙහෙම ගිහිල්ලා ඉවරලා අර පඬිතකමට දුර බලන්න මෙහෙම කරගත්තානේ. ඒකෙන් තමයි මේ ඔක්කොම එළියට ගියේ. එළියට පෙනෙන්න පටන් ගත්තේ. නැත්නම් අපිත් අර මෙහෙම හිටියානම් ඔය වැහිලා තියෙනවා අපූර්වට. ඉතින් කොහොම හරි මෙහෙම කරලා පඬිතකමට දැන් මෙහෙම ඉන්න ගිහිල්ලා කකුල් දෙකෙන් අත් දෙක අනිත් දෙක මෙහෙම කරගෙන දැන් ඉතින් මෙව වහන්න උනා. ඒ කැතයිනේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ලස්සන කියන එක තමයි අවශ්‍ය. මේක సౌందර්යය. මේක බුදුහාඳුරුත් අගය කළා. මොකද ඒකනේ බුදුහාඳුරු දේශනා කරේ ලස්සනට ඉන්න කියලා හාඳුරුන්ට. හොඳට ඉස කේස මස්සුන් ඕහාරිත්ව නේද මේවා කෙස් රැවුළු බහලා ලස්සනට සිවුර ඇඳගෙන දැන් බලන්න ඔය මේ පිළිම වල කොච්චර ලස්සනද අර සිවුරේ රැලි ටික එහෙම දානවනේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ලස්සන කියන එක මේකෙන් තමයි මේ ප්‍රසාදය කියන එක මුලින්ම එන්නේ. ඒක නැතුව අපිට යන්න බෑ. ඒ නිසා අර හැබැයි බුදුහාමුදුරුවෝ මේකේ තව පියවරක් ඉදිරියට ගමන් කරලා තමයි උන්වහන්සේ කිව්වේ. හැබැයි ඕකෙන්ම සියල්ල විශ්වාස කරන්න නම් එපා. න වන්න රූපේන නරෝ සුජානෝ. පාටෙන් සහ හැඩයෙන් විතරක් මිනිහෙක් හොඳට දැනගන්න බෑ. සුසඤ්ඤතානං හි ව්‍යංජනේන අසඤ්ඤතා ලෝකමිමං චරಂತಿ. ඔය හොඳ අයගේ ස්වરૂපයෙන් නරක මිනිස්සු මේ ලෝකේ හැසිරෙනවානේ. ඒ නිසා ඒකෙන් නිගමනයකට එන්න එපා. දැන් අතන කියන්නේ සද්ධා ජාතෝ උපසංකමිත. එන්න හිතෙනවා මේක දැක්කහමනේ. හැබැයි ඕහිතසෝතෝ ධම්මං සුනාතිනේ. උපසම්පකාමන්තෝ පයුරුපාසති. අර ආවොත් තමයි ආශ්‍රය කරන්න ලැබෙන්නේ. ඊට පස්සේ පයුරුපාසන්තෝ සෝතං ඕදහති. අර ආශ්‍රය කරනකොට තමයි කන යොමු කරන්නේ නේ. එතකොට ඕහිතසෝතෝ ධම්මං සුනාති. අන්න එතකොට තමයි ධර්මය අහන්නේ. අන්න එතනින් ගෙනියන්නේ. හැබැයි ආරම්භක පියවර අරක වෙන මොකුත් නෙමෙයි. හැබැයි සමහර අය ඉන්නවා ඉතින් මේ පිට ඔපේටම විතරක් නෙමෙයි අභ්‍යන්තර ගුණයට දැන් එහෙම අයත් ඉන්නවා. අර තාපසයෙක්ගේ කතාවක් තියෙන්නේ හාරුත් දන්නවා. අර තාපසයා මහා සීලවන්ත ගුණවන්ත ඔය වගේ කුහක තාපසයෙක් තමයි. රජුරුව බොහොම පැහැදිලා මේ අරඤ්‍ය මල්ල කියලා ඔක්කොම පුද පූජා අරවම අරගෙන ගියා. යනකොට තාපසයා බිලී බානවා. ඊට පස්සේ මේ තාපසයා දැක්ක රජ්ජුරුව පිරිසේනවා ටක් ගාලා බිලී පිත්ත වීසි කරලා ගිහිල්ලා අර මිනිහ ගොතාගෙන ඉඳගෙන හිටියා. එතකොට අර රාජපුරුෂයෝ ඇමතියෝ කිව්වා මේකට දෙන්න එපා මේක හොර තාපසය කියන් යන්න කියලා. ඉතින් රජ්ජුරුව කිව්වා නෑ. යමල්ලා ඔයා පූජා කරපල්ලා. මොකද මේ මිනිහට ලැජ්ජාව තියෙනවා. ඒකනේ අර බිලී පිත්ත වීසි කරලා ඉවරලා ආයේ මේ මිද්දගත්තේ. ඒ නිසා සලකපල්ලා කියලා. ඒ නිසා ගුණයට සලකන අයත් ඉන්නවා පහදින අය. ඉතින් මම හිතනවා කොහොම වුණත් මේ මාතෘකාව ගත්තාම මේකේ මේ අගක් මුලක් පේන්නේ නැහැ. මේක හරීම පුළුල් මාතෘකාවක්. මොකද මේකේ අර හාමුදුරුවෝ සඳහන් කළා වගේ මේකේ හැම උගාක් පැති තියෙනවා. හැබැයි ඔය මොනවා වුණත් ඔය පස්සේ ඉතින් අර ආන්දරෝ කිව්වා අර පස්සේ අවබෝධ වුණාට පස්සේ කරන්න දෙයක් නැහැ කියලා. නමුත් මුලින්ම වෙන්නේ නම් අර කහන්නේ. ඔය දැක්ක ප්‍රසාදයෙන් තමයි ඉස්සරලාම පටන් ගන්නෙ. පැහැදීම හිතේ ඇතිවෙන පැහැදීම නිර්වාණගාමී ගමන් මාර්ගයේ සම්දිස්ථානයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම යම්කිසි පැහැදීමක් ඇලීම් වලට හේතුවක් වෙන්න පුළුවන්. කොහේ හරි කවදා හරි තැනක ඇතිවෙච්ච පුංචි පැහැදීමක් විවාහයකින් කෙලවර වෙච්ච අවස්ථා තියෙනවා. කොහේ කවදාවත් දැක්ක නැති කෙනෙකුට කොහෙදී හරි පැහැදිලා ඊට පස්සේ මෙන්න බැලින්න මේ දෙන විවාහ වෙලා දරුමල්ලොත් අදාගෙන පස්සේ කාලෙක ඉන්න. ඔව් දැන් අර දුරගම යන දුම්රිය තියෙනනේ කෝච්චිය.
ඒවයි මූණෙන් මූණ බලාගෙන යන්න තියෙන්නේ. උඩරට මැණිකේම රෝණු කුමාරියම අඳුරන්නේ නැති ගෑනු පිරිමින්ගේ මූණෙන් මූණ බලාගෙන වැනි අනේකනේ මාතරට යනකම් ඉතින් එහෙම යනකොට බැරි වෙලාවත් පැහැදුනා. කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. අපි වෙලාව බලලා ඊට පස්සේ කතා කරමු. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. පැහැදීම ගැනයි අප කතා කරමින් ඉන්නේ අපේ මහාචාර්යතුමා. මම හිතනවා ඊටම වැදගත් පැත්තකට මේ සාකච්ඡා යනවා කියලා අපේ ස්වාමීන් වහන්සේ අවසරයි මහාචාර්ය ගල්මංගොඩ මහතාණන් ආචාර්ය හසන්තෙච්ච මහතාණන් මේ මම හිතුවා දැන් මම කියවලා තියෙනවා බුදුහාරෝ දේශනා කරලා තියෙනවා මේ මිනිසුන් භික්ෂුන් වහන්සේලා කෙරේ පහදින ක්‍රම හතරක් ගැන. ඒ සමහර අය පහදින්නේ පෙනුමට රූපප්‍රමාණ. රූපය දැක්කම රූපේ නිසා පැහැදිලා බණහන්න යනවා එතෙන්. ලස්සන හාමුදුරු. ලස්සන හාමුදුරුවෝ බණහන්න වෙන කම. ඒ රූපේ නිසා තමයි පහදින්නේ එතනින් තමයි පටන් ගන්න. ඒක වැරදි නෙවෙයි. ඒක හොඳ ආරම්භයක්. තවත් තියෙනවා ගෝසප්පමාන. හඬට කටහඬ හොඳ නම් හොඳට බණ කියනවා නම් කටහඬින් හොඳට අපි කියනකොට නම් මතක් කරනවා ලංකාවේ ගෝසප්පමාන. තවත් ඉන්නවා ලෝකප්පමාන කියන. ලෝකප්පමාන කියලා කියන්නේ මේ කර්කශ ජීවිතයක් ගත කරන. ආරණ්‍යවල ස්වාමීන් වහන්සේලා හොයාගෙන අපි යන සමහර අය. ඒ කියන්නේ දුක්ඛිත තත්වයකට වගේ ඉන්න අයට ඒගොල්ලොන්ට ගොඩක් ගැඹුරු ඥානයක් තියෙනවා කියලා හිතාගෙන අපි දැන්. අවසාන කොටස කියනවා ධම්මප්පමාන. කියන්නේ ධර්මය නිසා පහදින. ඒතර මේ අංශ හතරම පුජ්‍යලෙන් පහදින්න ප්‍රධාන සාධක හතරක්. රූපය නිසා පහදිනවා, හඬ නිසා පහදිනවා, ඊළඟට අපි අර කටුක ජීවිතයක් ගත කරලා ඒගොල්ලෝ රූක්ෂ ජීවිතයක් ගත කරන අය බොහොම ශ්‍රද්ධා සම්පන්න බොහොම ගැඹුරු ඥානයක් ඇති කියලා හිතාගෙන පහදිනවා. අනිත් අය තමයි ගැඹුරු ධර්මයේ දේශනා කරන්නේ. මේ හතරම දෙකක් තුනක් තියෙනකොට ඒ පහදින ප්‍රමාණය වෙනස් වෙනවා. අනුපාන වශයෙන්. සමහර රූපෙට පැහැදිලා ගියාට ධර්මයේ දුර්වල නම් ටිකක් කල් ගියාම ටික දෙනෙක් හැරෙන්න පුළුවන්. හැබැයි ආරම්භක අවස්ථාව තමයි රූපේ. ඒතර අපිට පේනවා මේ අපි පහදිනකොට යම් හේතු සාධක ගොඩක් තියෙනවා. එතකොට අපි සාමාන්‍ය මනෝවිද්‍යාවේදීත් අපි මුගක් සාකච්ඡා කරනවා මේ ප්‍රියශීලී පෞරුෂයක් ගොඩනගා ගැනීම හරිය වැදගත් වෙනවා ජීවිත සාර්ථකත්වයට. ප්‍රියශීලී පෞරුෂයකින් තමයි පුජ්‍යලයක් ආකර්ෂණය කරගන්නේ. එතකොට පැහැදීමක් ඇති වෙන්නේ. නැපොල් හිල් ලියලා තියෙන පොතක් ලෝ ඔෆ් සක්සස් කියලා. අපි දියුණුවේ රන්දොට්ටු කියලා පරිවර්තනය කළා. දැන් ඒකේ තියෙනවා පාඩම් 15ක්. ඕනෑම ලෝකේ දියුණු වෙච්ච පුජ්‍යලයෙන් දියුණු වෙන්න හේතු වෙච්ච මූලධර්ම එකතු කරලා 15ක් හදලා තියෙනවා. ඒ එක පාඩමක් තමයි ප්‍රියශීලී පෞරුෂය කියන්නේ. ඒතර ඒකත් දියුණුව සඳහා අත්‍යවශ්‍ය සාධකයක් තමයි නැපොල් හිල් අවධාරණය කරලා තියෙන්නේ. ඒක කියවල බැලුවම ඕන යෝජනා කරනවා මේ ප්‍රියශීලී පෞරුෂයක් කියන එක අපි ගොඩ නගා ගන්නට ඕන. අපිට හදා ගන්න පුළුවන්. මේක උපතින්ම ලැබෙන දෙයක් නෙවෙයි පසු කාලීන වර්ධනය කරගන්න. ඉතින් කිසියම් කෙනෙකුට ප්‍රියශීලී පෞරුෂයක් වර්ධනය කරගන්නවා කියලා කියන්නේ උඩ චිත්තාකර්ෂණීය බවක් ඇති වෙනවා. චිත්තාකර්ෂණීය බවක් ඇති වෙනවා කියලා කියන්නේ ඔහු කියන අදහස් වලට මිනිස්සු එකඟ වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් අපි කියමු ඡන්ද කාලෙදී එතකොට දේශපාලනයක් කෙරේ තියෙන පැහැදීම අනුව තමයි ඔවුන්ට ඡන්ද ලැබෙන්නේ. ඒ ඡන්ද ලැබෙන්න නම් පැහැදීමක් ඇති වෙන්න ඕන. ඒ පැහැදීම ඇති වෙන්නේ කවර සාධක නිසාද? එතකොට එතන තමයි අර පෞරුෂයේ තියෙන වටිනාකම තේරෙන්නේ. එතකොට පෞරුෂයට තමයි පැහැදෙන්නේ. එතකොට පෞරුෂය කියන එකත් අපි බැලුවොත් එහෙම මොකක් ගැඹුරින් සාකච්ඡා කරන්න නැතුව සරලව කිව්වොත් අපි අභ්‍යන්තරව සහ බාහිරව එකක් බාහිර පෙනුම චිත්තාකර්ෂණ භාගන ඒකයි කැරිස්මැටික් ලීඩර් කියලා. ඒ කියන්නේ එයා බැලුමටම ලස්සනක් තියෙනවා. ඉතින් එතනින් තමයි උගක් පැහැදීම ඇති වෙන්නේ. මූලික දේ ඒකත් අත්‍යවශ්‍යයි. දැන් අපි කියමු දැන් සාමාන්‍යයෙන් මම දිහා බැලුවොත් දැන් මගේ පේන්නේ කොටස මගේ අත මෙතනලා මෙතෙන්ට පේනවා. බෙල්ලෙන් උඩ ටික පේනවා. එච්චරයි පේන්නේ. එතකොට දැන් මගේ දැනට රූපයෙන් පේන්නේ ඒ ටික විතරයි. එතකොට අපිට පේන ටිකට අමතරව තවත් තියෙන ඇඳුමක් එහෙම. ඒතර ඇඳුමත් අර පැහැදීම ඇති කරන්න එක සාධකයක් වෙනවා. එතකොට අපි කතිකයින්ට එහෙම යෝජනා කරන අදහසක් තියෙනවා දේශනයකට යනකොට ඒක එතෙන්ට තැනට උචිත ඇඳුමක් ඇඳලා යන්න. අපි එතෙන්ට තැනට උචිත ඇඳුමක් ඇඳලා ගියාම මිනිසුන්ගේ ආකර්ෂණයේ පැහැදීම ආරම්භයේම තියෙනවා.
එතකොට අපි කියන කරුණ පිළිබඳවත් ඒගොල්ලන්ගේ යම්කිසි වැටහීමකට එන්න පටන් ගන්නවා. එහෙම නැති කෙනෙක් අපි කියමු දැන් මම වෙන විදිහකට අපි එතන ගිහිලා හිටගත්තොත් ඒතකොට මිනිස්සු කල්පනා කරනවා කවුද මේ? එතකොට අපි කතාව පටන් ගන්න විනාඩි 15ක් විතර යා මේ අපිව අඳුනලා දීලා පහදලා මේ කතාවට එන්නේ. එතකොට අපි වෛද්‍යවරයෙක් හම්බුණා. ඒ වෛද්‍යවරයාට නිශ්චිත වෙනම ඇඳුමක් තියෙනවා. ඒ ඇඳුම දැකපු ගමන් ලෙඩ හොද වෙනවා. ඒ වෛද්‍යවරයා නිසා එහෙම නැති වෛද්‍යවරු මට හම්බෙලා තියෙනවා. දැන් මම මොකක් කරන්නද කියලා තියෙනවා. සමහරලාට 6යි 70යි අඳගෙන ඇවිල්ලා මේ බෙහෙත් දෙන වෛද්‍යවරු දැන් ඉන්නවා. හැබැයි ඊට වැඩිය පෙනුම ඉන්නව නර්ස්ලා. එතකොට අර මේ පැහැතර ගියාම වැඩිය පහදින්නේ අර නර්ස් නෝනාට. වෛද්‍යවරියෙක් නෙවෙයි. මොකද එතන වෛද්‍යවරයෙක්ගේ ඇඳුමෙන් නෙවෙයි එතන ඉන්නේ. ඒතකොට හැම කෙනාටම යුනිෆෝම් එකක් දීලා තියෙන්නේ ඒ පැහැදීම ඇති වෙන්න ඕන නිසා. එතකොට දැන් අපි කර එක එක විදිහේ ඇඳුමක් දීලා දැන් අපි බැංකු නිලධාරියෙක්, හමුදා නිලධාරියෙක්, වෛද්‍යවරයෙක් මේ හැමදෙනාටම යම්කිසි තියෙනවා මිනිසුන්ගේ ආකර්ෂණයක් අවශ්‍ය වෙනවා. ඒතකොට මූලික පැහැදීම තිබුණොත් තමයි එතනින් එහාට ප්‍රතිකර්ම තියෙන්නේ. එතකොට දැන් අපි සාමාන්‍ය අපි දැන් වෙද මහත්මයෙක් ඉස්සරම හම්බෙන්න ගියත් ඒ වෙද මහත්මයාට ආරෝහ පරිණාම පෙනුමක් තියෙනවා. වෙද මහත්මයා නිකම්ම මේ කමිස සරපක් ඇඳගෙන විතරක් ඇවිල්ලා බෙහෙත් දෙන්නේ නැහැ කවදාවත්. එයා එන්නේ ඒ ඇඳුමෙන් එක්ක. මොකද ඒකත් එක්ක තමයි අර අපේ හිතේ පැහැදීම ඇති වෙන්නේ. ඒ හිතේ පැහැදීම ඇති වුණොත් තමයි සමහරලාට ඒ පුජ්‍යලයා කියන දේ පිළිබඳව ගරුත්වයක් ඇති වෙන්නේ. ඒ ගරුත්වය තමයි සමහරලාට අපේ ලෙඩේ සුව කරන්නත් උදව් වෙන්නේ. මේක එකට බැඳිලා තියෙන්නේ. එහෙම නැතුව පැහැදීමක් නැත්තම් එතනින් එහාට බෙහෙත් ජන සැලකිල්ලකුත් නැති වෙන්න පුළුවන්. ඊට මූලික දේ තමයි මේ පැහැදීම හරි වැදගත්. මොකද බාහිර පෙනුමේ. ඒතකොට එක සාධකයක් මම ඔය කිව්වේ බාහිර පෙනුම ඇඳුමත් හරි වැදගත්. ඒකිට දැන් අපි ඇඳුම ගැන දෙසරයක් කල්පනා කරනවා. අපි කියන සමහරලාට ගුරුවරියක් අඳලා තියෙන ඇඳුම ළමයින් ආකර්ෂණය කරගන්න උචිත ඇඳුමක් වුණොත් ඒ ළමයින්ට ඉගැන්වීම හරි පහසු වෙනවා. හැබැයි ගුරුවරිය අඳන් තියෙන ඇඳුම නිකන් විකෘතියක් වුණොත් එහෙම ඒ පන්ති කාමරේ ළමයින්ගේ පැහැදීමක් නැති වෙනවා. පැහැදීම නැති වෙනවා කියන්නේ උගන්න ගන්න බැරි වෙනවා. ඒකින් තමයි නිතරම ගුරුවරුන්ට කියන්නේ අපි දැන් ගුරු පුහුණුවකටම ගියාම කියනවා ගුරුවරියෙක් හැටියට පන්ති කාමරේ ඉස්සරහා හිට ගන්න පුළුවන් විදියට ඇදලා ඉන්න ඕන. මොකද එහෙම නැත්නම් ළමයින්ගේ පැහැදීම නැති වෙනවා. පැහැදීම නැති වෙනවා කියන්නේ අපිට තියෙන ගරුත්වය නැති වෙනවා. ගරුත්වය නැති වෙනවා කියන්නේ ඒක ළමයාටත් හරිම පාඩුවක් බවට පත් වෙනවා. ඒකද නිරන්තරයෙන්ම ගරුත්වය, පැහැදීම, පෙනුම මේ සේරම මේ එකම සාධකයක් තමයි මේ ජීවිත සාර්ථකත්වය. එතකොට මම ඔය කිව්වේ බාහිර පෙනුම. එතකොට බාහිර පෙනුම කියලා කිව්වම ඇඳුම එක සාධකයක්. ඊළඟට ඇවතුම් පැවතුම්. අපි යන ආකාරය. එතකොට ගමන බිමන රටාව. මේ හැම දෙයක්ම මට මතකයි මම මේ විශ්වවිද්‍යාලේ පිට වෙනකොට මම අධ්‍යාපන විද්‍යා පාඨමාල හැදෑරුවේ. ඉතින් අවසානයේ මහාචාර්ය ජේ ජයසූරිය මහත්මයා තමයි අපිට ඉගැන්වුවේ. එතුමා අවසානයේ පොඩි පාටියක් දෙනවා අන්තිම විභාග ඉවරලා. යනකොට එයා මේ අන්තිම දවසේ මම නිතරම දේශනාවලදී කියනවා මේ යාකෝද අපි විභාග ඕගොල්ලෝ ළමයි ලියලා ඉවරයි. දැන් ළඟදී පත්වීම මම ගුරුපත්වීම හම්බෙයි. හම්බුනාම ඈත කැලෑපදේශයට යන්න වෙන්නේ ඉස්සල්ලාම පත්වීම අරගෙන ඒ ගියාම මම කරුණු දෙකක් විතරක් කියන්නම් කියලා. ඉතින් ඒ කරුණු දෙක මම හැමදාමත් මතක තියලා හැමදාමත් මම කියනවා. පළවෙනි කරුණ තමයි කිව්වා තරහ ගිය වෙලාවට ළමයින්ට ගහන්න එපා කියලා. ඒක නම් තේරෙනවනේ. තරහ ගිය වෙලාවට ගහන්න එපා කියන්නේ හැඟීම් වලින් ගහන්න වෙන්නේ. හැඟීම් වලින් ගහලා කෙලවර වෙන්නේ කොහෙන්ද කියලා දන්නේ නැහැ. තරහ නිවිච්ච වෙලාවට ගහන්න කියලා. ඉතින් ඒක එකක්. දෙවෙනි එක කිව්වා මේ අන්තිම ළමයාත් ඉන්න ගෙදරට වඩා පොඩ්ඩක් එහායින් බෝඩ් වෙන්න කියලා. දැන් මේක තේරුන්නේ නැහැ කිව්වේ මොකටද කියලා. හැබැයි ඉතින් අපි කියපු හින්දා කරා. ඒකට හේතුව පස්සේ මේ ළඟදී තමයි යුනෙස්කෝ රිපෝට් එක දැක්කා. එයා කියනවා මේ ළමයි ගුරුවරයා දැකිය යුත්තේ ගුරු පෞරුෂයෙන් විතරයි කියලා. ළමයි ගුරුවරයා දැකිය යුත්තේ ගුරු පෞරුෂයෙන් විතරයි. දැන් අපි මේ ගමට යනකොට ඒ ගමේ එතකොට උපාධාරීන් හරි අඩුයි. ඒතර උපාධාරියේ ගමට යනවා කියලා කියන්නේ නිකන් සාමාන්‍ය මිනිස්සු ටිකක් විමසිල්ලෙන් බලන් ඉන්නේ. ඒතකොට අපි දැන් අර ළමයි අතරම ගිහිල්ලා නැවතිලා හිටියා නා. අපි සමහර සරමක් විතරක් ඇඳගෙන හවස්තර ඉන්නව දැක්කොත් එහෙම. එතකොට අර තියෙන ගරුත්වය අඩු වෙනවනේ. හැබැයි අර ඈත ඉඳලා එනකොට අපි එන්නේ ගුරුවරයෙක්ගේ ඇඳුමේ. මම දැන් තමයි මට ඒක තේරුනේ. අර ගුරු ප්‍රතිරූපය කොච්චර වටිනවද ළමයින්ගේ සිත් පහදන්න. සිත් පැහැදීම උඩ තමයි අධ්‍යාපන ක්‍රියාවලිය උගාක්ම සාර්ථක වෙන්නේ. ඒකද අපි අර ඉස්සර දේශනා කරා අපේ ස්වාමීන් වහන්සේලා දේශනා කරා වගේ අපේ භික්ෂුන් වහන්සේලා බුදුහාඳුරු
කෙරෙහි සිත් පහදින නිසා තමයි මෙච්චර දහස් ගාණක් ලක්ෂ ගාණක් අනුගාමිකව එන්න පටන් ගත්තේ. ඒ පටන් ගත්තේ දිගින් දිගට අද වෙනකම්මත් ඒ පැහැදීමේ තියෙනවා. ඒතර මම කිව්වේ බාහිර සාධකේ විතරයි. තව අභ්‍යන්තර සාධක වෙනම කතා කරන්න පුළුවන්. කෙනෙක් පැහැදීම ඇති කරගන්න සහ අපි දියුණු කරගත යුතු ගුණාංග කොච්චර තියෙනවද සිත් ඇද ගැනීමට පැහැදීමට කියන්නේ. බැලූ බැල්මට පැහැදීම කියන මාතෘකාවේ ලොකු දෙයක් ලොකු බරක් නැතුව වගේ පෙනුනට බලපුවම මේ මුළු ලෝකෙම පවතින පැහැදීමත් එක්කනේ. මේ තියෙන බොහෝ දේවල් පැහැදීම නොතිබ්බා නම් අපි අපේ රටට හැරිලා බැලුවොත් එimhe අනුරාධපුරේ අපේ වටිනාම ඓතිහාසික උරුමේ තියෙන නගරේ රුවන්වැලි ස්වර්ණමාලී මහා චෛත්‍යරාජානන් වහන්සේ කොහෙද දුර්ගැමුණු රජුරවන්ට පැහැදීමක් නොතිබ්බා නම් පොළොන්නරුවට ගියත් ඔය මහා නිර්මාණ ටික කොහෙද ඒ රජදරුවන්ට පැහැදීමක් නොතිබ් පැහැදීම නිසා කරපු වැඩ පැහැදීම ලබා ලෝකයේම එහෙම තමයි. මුළු ලෝකයේ තියෙන විශිෂ්ට නිර්මාණ අද ඉතුරු වෙලා තියෙන දේවල් මේ ඔක්කොම පැහැදීම. මිත්‍ර සම්බන්ධතා නිසා ලෝකේ පැවතිලා තියෙන හැටි අද පවතින හැටි මේ ඔක්කොම බැඳලා තියෙන නිකන් හොයකින් වගේ බැඳලා ඒක මේ පැහැදීම නේද කියලා හිතෙනවා ගැඹුරින් හිතා බලනකොට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව් සඳහන් දැන් ඔබතුමා දැන් නවත්තපු තැනින්ම මම පටන් ගන්නම්. වර්ණලේ සෑයට හඳීඩිය වැටුණා. පසළොස්වක පොය දවසේ. සලපතල මළුවට ගොඩ වෙලා මිනිස්සයාගේ ආගම කෝක වුණත් සලපතල මළුවට ගොඩ වෙලා රුවන්වැලි සෑය දිහා බලලා හතරම් පාට හදේරිය රුවන්වැලි සෑය නාවගෙන පහළට ගලා හැලෙන හැටි දැකලා හිතේ ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැත්නම් සතුටක් ඇති වෙන්නේ නැත්නම් අසිරිමත් පැහැදීමක් ඇති වෙන්නේ නැත්නම් යක්ෙක් වෙන්නේ නැති. යක්ෂයෙක් වෙන්නේ නැති. ඉතින් කියනවා හැබැයි අනුරාධපුරේ ගිහිල්ලා රුවන්වැලි සෑය දිහා බලන්නේ නැතුව මේ දන්සල් තියනවාද කියලා බලන කට්ටිය ඉන්නවා කියලා. කොයි පැත්තේ දන්සල්ක් තියෙන්නේ කියලා. ඉතින් ඒ කාක්කොත් ඉන්නවනේ ඉතින්. කාක්කොත් ඉන්න ඕනේ. ඉතින් මේ පැහැදීමත් එක්කම එකතු වෙච්ච දෙයක් තමයි මේ සංවේදී බව දිනු වෙන එක. ඒතනින්ම කිය හැකි දැන් රුවන්වැලි සෑය දැකලා එහෙම අවස්ථාවකදී හිත සිනිදු වෙනවා. සංවේදී වෙනවා. ඉතින් දන්නේම නැතුව හොඳ බෞද්ධයෙකුට දැත් එක් වෙනවා වදින්න හිතෙනවා. ඉතින් අති පඬිතේ වුණොත් ඉතින් හුඟක් කයිවාරු වැඩි වුණොත් පුරාජීරු වැඩි වුණොත් ගුරුසු වැඩි වුණොත් තර්ක විතර්ක වැඩි වුණොත් ඒ ආස්වාදය සතුට විඳින්න බැරුව යනවා. එහෙම වුණොත් ඉතින් තර්ක කරයි මේ රුවන්වැලි සෑය කියන්නේ gadol ගොඩක් කියලා තර්ක කරයි. තව නොයි කාරණා කියලා තර්ක කරයි. එතකොට ගුරුසු වැඩි වෙනවා තක්කඩි වෙනවා මිනිහගේ හිත. ඒතර ආස්වාදය සතුට සහ සිරියාව දකින්න බැරි වෙනවා. එහෙම පුද්ගලයන් එහෙම ඇත්තෝ ඉතින් අම්මට හුඟක් ආදරේ කියලා කියන්න බෑ. දරුවන්ට ඇත්තටම ආදරේ කියලා කියන්න බෑ. සතෙක්ගේ හුරතරේ එහෙම කෙනෙකුට පේන්නේ නැහැ. මලවල ලස්සන පේන එකක් නැහැ. ඉතින් ඇත්තන්ගේ ජීවිතවල විශාල අඩුවක් නිර්මාණය වෙනවා එතකොට. මහා හිදසක් සංවේදී බව හුඟක් පිරියුණාම. ඉතින් මම මේ කියන්නේ ශ්‍රද්ධාව පැහැදීම සංවේදී බව දිනු කරන ප්‍රධාන සාධකයක්. ඊටම අවශ්‍ය දෙයක්. අපි සංවේදී වෙන්න ඕනේ ලෝකෙ දිහා බලලා. ඉතින් අර රජුරු අපේ කොසල් රජුරු බුදුරජාණන් වහන්සේ හමු වෙලා ධම්මචේතිය සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ ලස්සන කාරණා ටිකක් කියනවානේ. කොසල් රජුරු මේ බුදුහාමුදුරු වැඩ ඉන්න විහෙරට ගියා බුදුහාමුදුරු බැහැ දකින්න. ගියාම එතන සිරිත් වගේක් තියෙනවා. ඒවත් රජුරවන්ට කිව්වා. ඒව ගැනත් පැහැදුනා රජුරු. ආරාමේ හිටපු හාමුදුරුවෝ කිව්වා රජුරවන්ට. රජුරු කිව්වා මේ ආරාමේ එලිමහනේ හිටපු වික්ෂුන් වහන්සේලාට මට බුදුහාමුදුරු මොන ගහින්න ඕනේ. කොහොමද මොන ගහින්නේ කියලා. මේ කුටි පීඩිය කෙළවරේ මේ කුටි බුදුහාමුදුරු වැඩ ඉන්නවා. හැබැයි ගිය ගමාම දඩි පිටි කාලා තමුසේ දොර අරගෙන යන්නේ මේක. හරිද? ඒ හරි කැතයි. හරි අසෝබනයි. හරි අසංවරයි. හරි නොදියුණු මිනිහෙක් වෙනවා ඒක. ඒකෙන් අතරමානෝ ආලින්දම් භවිෂිත. ඉතින් කලබලයක් නේද හිමින් සැරේ ආලින්දේට ගොඩ වෙලා බුදුහාමුදුරු වැඩ ඉන කුටියේ ස්තූපුවට
අග්ගලන් ආකුටෙත්වා. ඒ කියන්නේ දොර යතුරු තියෙන දැන අගුල තියෙන දැනට තට්ටු කරන්න කිව්වා. උකෝසිත උගුරත් පාදන්න කිව්වා. උගුර පාදලා තට්ටු කරන්න කිව්වා දොර අගුල තියෙන දැන. රජුරන්ට හිතන හරි ලස්සන සිරිත් නෙමෙයි බුදුහාඳුරු ඉන්න තැන්වල තියෙන්නේ. මේ ආරාම වල තියෙන ප්‍රසන්න සිරිත් ගැන රජුරන්ගේ මොන පැහැදීමක් ඇතිවුණා. තව බුදුහාඳුරු දැක්කෙත් නැහැ. පැහැදීමක් ඇතිවුණා. ඉතින් රජුර කියපු විදිහටම මම රජුරුව මට ඕන විදිහට යනවා කියලා එහෙම හැසිරුණේ නැහැ. තමන්ගේ නලල්පට ගැලෙව්වා. මොකද රජුරුව දැනුවත්ව ඉන්න ඇති මේ බුදුහාඳුරන්ට ඔය නලල්පටින් ඔටුන්නෙන් ඇති වැඩක් නැහැ. ඒකට තරකන්නේ නැහැ කියලා බුදුහාඳුරන්. කඩුවක් ගැලෙව්වා. ඒක ඇමතියට දුන්නා. කඩුවක් කරන් උතුමන් දකින්න යන්න හොඳ නැහැනේ. ඒක අපේ සම්ප්‍රදායෙම තියෙනවානේ. ඉතින් ආයුධ අරගෙන යන්න එපා කියලා. ඉතින් අර කිව්වා වගේ මාලින්දේට ගොඩ වෙලා උගුර පාදලා තට්ටු කළාම බුදුහාඳුරු දොර විවෘත කළා. කුටියේ දොර අරපු හැටි රජුරු බුදුහාඳුරු ඉස්සරහා වැටිලා සිරිපතු සිඹිමින් මිරිකමින් දිග කතන්දරයක් කියන්න පටන් ගත්තා. අහම්පිකෝ සලකෝ අනේ අපේ මං කොසල් රටේ කෙනෙක් භගවාපි කොසලකෝ තමුන්නාසේ කොසල් රටේ ඕම් පහදින්න කාරණා කියලා නේ. අපි දෙන්න මේක රටේනේ. අහම්පි කට්ටියෝ මම ශාස්ත්‍රීය වංශිකයෙක්. තමුන්නාසේ ශාස්ත්‍රීය වංශිකයෙක් නේ. ඒකට පේනවා මේ පැහැදීම තවත් කාරණා උඩ ඇති වෙනවා. තවත් කාරණා උඩ ඇති වෙනවා රූපේ වගේම තවත් කාරණා උඩ. ඉතින් මේ ඔහොම බුදුහාඳුන්ගේ සිරිපත්තු සිඹිමින් මිරිකමින් රජුරු වඳිනවා. සිරිපත්තු අතර මොන ඔබාගෙන වඳිනවා කොසල් රජුරු. කොසල් රජුරු කොහොමද ටික සංවේදී චරිතයක්. බොහොම මේ පහසුවෙන් සැලෙන චරිතයක් බව පේන්නේ. ඉතින් රජුරන්ට බුදුහාඳුරු කියපු බණත් හුඟක් ගැඹුරු බණ නෙවෙයි බණ පොතේ තියෙන්නේ. ඉතින් මේ බුදුහාඳුරු ඇහුවා රජුරන්ගෙන් තමුන්නාන්සේ ඔච්චර පහදින්න හේතුව මොකද? තමුන්නාන්සේට තියෙන අවදිකම මොකද්ද? මොන කාරණා උඩද ඔය පැහැදීම? එතෙන්ද රජුරු කාරණා 7ක් කිව්වා. තමන් තුළ ධර්මාන්වයක් පහළ වෙලා තියෙන අවදිකමක් ධර්මානුකූල අවදිකමක් ඇති වෙලා තියෙන අවබෝධයක්. එයින් එකක් තමයි අපේ මහාචාර්යතුමත් මතක් කළා එක මේ හාමුදුරුවරු හරි ලස්සනයි කිව්වා. බුදු ස්වාමීනි මම නොයෙක් ආරාම උයන් වෙත යනවා. නොයෙක් ආගමික ස්ථාන වලට මම යනවා. සමහර තැන්වල ඉන්නවා ස්වාමීනි මේ කුරුස වෙලා හරියට ආහාර ගන්න නැතුව පිළිවෙලකට ඉතින් ආහාර මේ අවම ආහාර ගැනීම නිසා කුෂ වෙලා නහර ඉලිප් වෙලා ඇස් වල බහැලා කටු හැදිලා අපි ඉතින් මේ ඒගොල්ලෝ කියනවලු අපට කොළ රෝග ඇත කියලා. අපේ මේ පරම්පරාවෙන් අසනීප කියලා. ඉතින් ඒ අප්‍රසන්නයි ස්වාමීනි. පැහැදීමක් මට ඇති වුණේ නැහැ. ඒ තමුන්නාන්සේගේ ශ්‍රාවකේ උදග්ග දග්ගා පීනිතේන්ද්‍රිය ආහාර ප්‍රීතිමත් හොඳට කෙස් රැවුළු ඉවත් කරලා හරි ලස්සනට කෙහෙරවලු ඉවත් කරලා ප්‍රසන්නව ප්‍රියමනාප වැඩ ඉන්න මං හරි කැමතියි එහෙම ඉන්න අයට කිව්වා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රසන්න පෙනුම පළමුවෙනි පියවරේදී රජුරුවන්ගේ පැහැදීම ඇති කරලා තියෙන්නේ. තවත් කාරණා රජුරුව කිව්වා තමන් පහදින්න හේතු ඔය කාරණා 7න් එකක් තමයි ඔය. තවත් මේ කතාබහේදී මට අතිරේකව මතක් වුණා අර උපකාජීවකයා. උපකාජීවකයාට බුදුහාඳුරු මොන කියුණානේ. බුද්ධ ගයාවේ ඉඳලා ධම්සක් දේශනාවට ඉසිපතනේට වඩින මගදී උපකාජීවකයා දැක්ක හැටි කොහොමද කිව්වේ? විපස්සනානේතේ ආවසෝ ඉන්ද්‍රියානේ. කන කාර්යය හරි ලස්සනයි කිව්වා ඊළඳාරියගේ. පරිසුදු චාවි ගන්න හරි ලස්සන රත්තරන් පාට දරුවෙක් නේ. මේ කොහොමද සත්ත පැවිද්දේ බපෙන්නේ කවුද ගුරුවරයා? කසව ධම්ම රෝචේසි කාගේ ධර්මයටද ඔය කැමති කියලා ඇහුවා යා. ඉතින් ඔය පැහැදීම පටන් ගන්න තියෙන්නේ එතනින් තමයි. පැහැදීම netin දකින්න දේ කාරණා උඩ පැහැදීම නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් බුද්ධ ධර්මෙත් කරගන්නේ පින් කෙරුවාම වර්ණ සම්පත්තිය ලැබෙනවා කියලා. ආව සම්පත්තිය දෙවෙනි එක වර්ණ සම්පත්තියනේ. වර්ණ සම්පත්තිය කියන්නේ ඉතින් හැඩරුව කියනකට වැඩිය මට හිතෙන්නේ ප්‍රසන්නකම, ප්‍රියමනාපකම. ප්‍රියමනාපකම. ඉතින් ප්‍රසන්න, ප්‍රියමනාප, ප්‍රියශීලී කෙනෙක් වෙන්න කියලා හැම ඉරියව්වකින්ම ඇත්තටම කතා බහෙන්, බැල්මෙන්, ගමනෙන්, කතාවෙන් හැම එකම ඒක ප්‍රමාණවත් නැහැ. ඒක උඩ කෙනෙක්
ගැන අවසාන තීරණ ගන්න බෑ මහාචාර්යතුමා කියන කිව්වා. අර සත්‍යජටල සූත්‍රයේ. සත්‍යජටල සූත්‍රයේ තියෙන න වන්න රූපේන නරෝ සුජානු. හැමේ පාටෙන් පිට පෙනුමෙන් කෙනෙක් තේරුම් ගත නොහැකිය. සතෙක්වත් තේරුම් ගන්න බෑ. දැන් හැමේ පාට ලස්සනම සත්තු තිරිසන් සත්තු මොකද කියලා ඇහුවොත් මට නම් හිතෙන්නේ සර්පයෝ. සර්පයෝ හරි ලස්සනයි යන්නේ. දැන් මේ වැඩි හිටිය අපි කොච්චර නයි දැකලා තියෙනවද? මෙන්න දෙයනේ මේ පන්තල් පිළිගන්නේ නයි කියනවා. අපි ආයෙක බලනවා. ආයෙත් බලනවා. නය හරි හැඩකාරයා. හරි ලස්සනයි. ඉතින් ඒ වුණාට විසකුරු සර්පෙක් ඒකින්ද පේනොමට පෑදෙනවා කියන එක ටිකක් බලාගෙන විසකුරු සර්පයන් 7 දෙනාකින් එක්කෙනෙක් මේ අපේ රෝහල් වල තියෙනවා දැන්වීමක් ගාලා විසකුරු සර්පයන් 7 දෙනා කියලා. එකකින් ණය. ඉතින් සමහර වෙලාවට දැන් ඔය කාලගොඩවල් අස් කරනකොට හම්බ වෙනවා කුණ කට්ටු. කුණ කට්ටු 4-5 දෙනා ඉන්න එක තැන ගුලි. සමහර විට කුණ කට්ටි තෙත නැති. ඒගොල්ලන්ගේ බබාලා තියෙනවා. හරි ලස්සනයි. ඒ බබාලා. ඒ කුණ කට්ටා ඇස් දිගටි නිල් පාටයි. කෝටුවක් දැම්මොත් කට අරිනවා රතු පාටයි. අපි කට ඇරියාම ගැතයි උඟක්. මුං කට ඇරියත් ලස්සනයි. දැසත් ලස්සනයි. හමත් ලස්සනයි. අපේ බබාලාගේ ඇඟේ මල් පිපිලා නැහැ නේ. පොළඟගේ බබාලා ඔක්කොගේ මල් පිපිලා. අපේ ළමයින්ට මල් රෙද්දක් ගෙනල්ලා අන්නන්න බෑ. කඩේ. කුණ කට්ටට පොළඟට එහෙම නැහැ ප්‍රශ්න. මාපිලාට. ඉතින් මේ සර්පය හරි ලස්සනයි. විස වැඩි වෙන සර්පය ලස්සනද මන් දන්නේ නැහැ. එහෙමත් හිතෙනවා. යරණියා විස නැහැ. ඒකගේ හැටි ලස්සනකුත් නැහැ. කවුරුවත් එන්නේ නැහැ. ගැන්නේ කිනවා කිව්වල් බලන්න. ඒ අරහනේ සත්තු බලනවා. සත්තුත් තියෙනවා සර්ප විමානය කියලා එකක්. ඒක බලනවා හරි ලස්සන කට්ටියක් තමයි සර්පයෝ. 4 ගාතින් යන සත්තුන්ගෙන් මට හිතෙන්නේ මේ හුඟක් ලස්සන එක කොටියා ඉතින් ඇදේට එහෙම අඩිය තියන්නේ අපි වගේ. ඇදේට අඩිය තියන්නේ කබල් විදිහට බලන්නේ හොඳට ඔළුව උස්සලා ආඩම්බරෙන් බලන්නේ. දැසත් ලස්සනයි, හමත් ලස්සනයි, ගමනත් ලස්සනයි, වැඩ කැතයි. පිට පෙනුමට පහදිනවා කියන එක ටිකක් ප්‍රශ්නයක්. එකපාරටම ඒක ප්‍රමාණ කරගන්න එපා කියලා තමයි අර සත්‍යජාල සූත්‍රය කියන්නේ. මේ වන්න රූපේන නරෝ සෝජානෝ වර්ණයෙන් හෝ රූපයෙන්ම හොඳ කෙනෙක් කියලා තීරණය කරන්න එපා. විශ්වසේ ඉතර දර්ශනය විවාහ වෙනකොට විවාහ කරනකොට විතරක් නෙවෙයි ඡන්දේ දෙනකොටත් එහෙම තමයි. වර්ණයේ රූපේ දෙක විතරක් බලන්න එපා කියනවා. විශ්වසේ ඉතර දර්ශනය දැක්ක දුටු හැටි වහාම කෙනෙක් ගැන පහදින්න එපා. ඉතර දර්ශනය පළමුවෙනි දැක්මෙම පැහැදිලි වෙපා. සුසඤ්ඤතානං විවේජනේ නපුරු නරක අසත් මිනිස්සුත් හොඳ මිනිස්සු වගේ ලෝකේ හැසිරෙනවා. වාසක සූට් ඇඳගෙන ඒ ඉන්න පරිස්සම් වෙන්න කියලා බුදුහාරු කියලා තියෙනවා. පතිරූපකෝ මත්තිකෝ කුණ්ඩලෝ එතනව තියෙනවා මැට්ටෙන් හදන්න පුළුවන් ආභරණ. ඔය පලං හදන මැටි වලින් වලං හදනවා වගේ ආභරණ. මැටි ආභරණ කවුරු පළඳින්නේ නැහැ. රිදී රත්තරන් තමයි පළඳින්නේ. එන මැට්ටෙන් හදලා පිටින් රත්තරන් පාට ගෑවුත් හං ආභරණ වගේ පේනවා. එහෙම ඒවා තියෙනවා පේමන්ට් එකේ. පේමන්ට් එකේ තියෙනවා එහෙම. නිකන් යකඩ කැලි තීන්ත ගාලා රත්තරන් ආභරණ කියලා. එතකට රෝහඩ මාසෝ සුවන්න චන්නෝ නිකන් යකඩ වලින් කාසි හදලා පිටින් තීන්ත ගාවුත් රත්තරන් පාට රම්පවුම් වගේ පේනවා. චරන්ති ඒකේ පරිවාර චන්න පිරිවරින් වැහිලා විදිනවලු අන්තෝ අසුද්දා බහිසෝවාන. ඇතුළ හදවත සිතුම් පැතුම් අන්තෝ අසුද්දා ඇතුළත අපිරිසිදු මිනිස්සු. බහිසෝභමාන පිට සෝබනේට. ඒකෙන්ද පිටින් සෝබනේට විතරක් බැල්මට කතාවට ගමනට පෙනුමට හැමේ පාටට මොහොනේ හැඩට අපි ආකර්ෂණය වෙන බව ඇත්ත. ඒක පළවෙනි කාරණේ බවත් ඇත්ත. ඒ නිසා කියනවා ඒ සූත්‍රයේම සංවාසේන සීලං වේති දප්පං. ඒකේ සීලේ චරිතය දැනගන්න ඕන නම් සීලේ කියන්නේ චරිතය ආශ්‍රය කරන්න ඕන ළඟින්. අසුරු කිරීමෙන් චරිතය දත යුතුයි. සංවෝහාරේන සෝචේයං වේති දප්පං. කියන වචන වලින් සුචි බව පිරිසිදුකම එයාගේ මේ සිතුම් පැතුම් වල දැනගන්න ඕනේ. ආපදාසු තමෝ වේදිත. ආපදාවක් කරදරයක් වෙච්ච වෙලාවට ආත්ම ශක්තිය මන ගන්න පුළුවන්. සාකච්ඡායි පඤ්ඤා වේදිත. බයික හරි වැදගත්. අපි මේ සාකච්ඡා කරනවානේ.
මේ දොරමඩලාව සාකච්ඡාවක්නේ. සාකච්ඡාවේදී එක එක්කෙනාගේ ප්‍රඥාව එළියට එනවා. නුවණ. දැනුවත් මිනිහ දැනුවත් කෙනෙක්ද නැද්ද කියලා. උඹයා කියනකොට ගොන්වසා කියලා දැනගන්නවා කියන්නේ ඒ වගේ. ඉතින් මේ මිනිස්සු තේරුම් ගන්න එහෙමයි. අර කෙනෙක් ගැන පැහැදීම අපැහැදීම ඇති කරගත යුත්තේ ඔය කියපු කාරණා අනුව. රූපේම ප්‍රාමාණික නැහැ. ඒකෙන්ම ඇති කරගන්න එපා කියලා තියෙනවා. හැබැයි ඒක ඉතින් ඇත්තටම ශ්‍රද්ධාවයි තියෙන්නේ. රුවන්වැලිසෑය දැකලා සිරිමහා බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා ඔළුව උස්සලා බෝධීන් වහන්සේ දිහා බලන් ඉඳලා තිසාවෙන් නෝර්වේයෙන් එන හොරන්ඩැල්ලෙන් බෝපත් සෙල්ල වෙනකොට ඒ සිරියාව දැකලා අපේ බුදුහාමුදුරුවෝ වැඩ හිටපු හේවන කියලා. සංවේදී බව, ශ්‍රද්ධාව, පැහැදීම පළවෙනින් ඇති වෙන්න ඕනේ. එතනින් එහාට ඉතින් තව ඉදිරි ගමනක් තියෙනවා. ඉදිරි ගමනක් තියෙනවා. උතනින් නවතින්න එපා, ප්‍රමාණ කරගන්න එපා කියලා. පැහැදීම දුකට හේතුවක්ද කියලා ප්‍රශ්නයක් අහලා තිනවා මගේ මුහුණු පොතේ. මම මේ මාතෘකාව දාපුවාම විවිධ ප්‍රශ්නක් තියෙනවනේ. පැහැදීමම දුකට හේතුවක් වෙන්න පුළුවන්ද? පැහැදිලා ඉන්නවා. ඒක ඉතින් පැහැදීම අන්තිමේ ඒක ආසාවක් ඇල්මක් බවට පත් වෙනවා. එහෙම වෙලා ඊට පස්සේ ඉතින් ඒක දුකට හේතුවක් වෙන්න පුළුවන් නේද කියලා ප්‍රශ්නයක් අහනවා. අපි ගැන කතා කරනවා. පැහැඳුනේ ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කරන දුරකථනයෙන් කතා කරන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. අපි කීප දෙනෙකුට අවස්ථාව සලසා දෙමු. ආයිබෝවන්. ආයිබෝවන් හසන්ත, මම ලියනගේ. ඔව් ලියනගේ මහත්තයා. ඔව්. මේ මට මේ විද්වත් මණ්ඩලයයි මේ මාතෘකාවයි දැක්කම මට පැහැදුනා හසන්ත අද. ඉතින් මේ මට කියන්න දෙයක් තියෙනවා. මේ මධ්‍යම නිකායේ තියෙනවා චංකි සූත්‍රය කියලා එකක්. ඒ සූත්‍ර දේශනාවේ තියෙනවා මේ ලෝකේ තියෙන මේ සත්‍ය වෙන්නත් පුළුවන්, අසත්‍ය වෙන්නත් පුළුවන්, තුච්ඡ වෙන්නත් පුළුවන්. මේ වචනේම තියෙනවා මේ කරුණු හතරක්. ඒ දෙන ශ්‍රද්ධා, රුචි, අනුශ්‍රව, ආකාර, පරිවිතක්ක කියන කරුණු හතර. එතකොට ශ්‍රද්ධාව කියන එක සත්‍ය වෙන්නත් පුළුවන්, ඒක අසත්‍ය වෙන්නත් පුළුවන්, ඒක තුච්ඡ වෙන්නත් පුළුවන් කියලා පැහැදිලිව දේශනා කරනවා. ඊළඟට තමයි අර අපේ මේ හපන්ත කියවනේ දැන් මේ පැහැදීම මේ දුකට මුලයි කියලා. ඒක සඳහන් වෙනවා මෙහෙම මේ ධර්මස්ත වර්ගයේ ධම්මපද පාළියේ මේ නවාකරණ මත්තේන වන්න පොක්කර කායවා සාදු රූපෝ නරෝ හෝති ඉච්ඡුකි මච්චරි සතෝ. ඊළඟට තියෙන්නේ මේ ඊර්ෂ්‍යාවයි මච්චරියයි මසුරුකමයි. ඒක කෙනෙකුගේ මේ පැහැදීමට බලපානයි කියලා පැහැදීම නැති වෙනයි. ඒක මේ අපේ විශේෂයෙන්ම දේශපාලඥයන්ට හරි වැදගත් වෙනවා. අපේ අඳුරනේ ඒකට පොඩ්ඩක් කතා කරොත් හොඳයි. හොඳයි ලියනගේ මහත්තයා, බොහොම ස්තුතියි. තවත් ඇමතුමක් තියෙනවා. ආයිබෝවන්. ආයිබෝවන්. මම තිස්සසෙන විරත්න රාජගිරින් කතා කරන්නේ. මේ පැහැදීම ගැන ඉන්ද්‍රිය සංවේදී වූ බුද්ධිමය අභ්‍යාසයක් කියලා හිතනවා නේද? මේක යථාර්ථයේ සිට බොළඳත්වය දක්වා යතාම පුළුල් පරාසයක දෝලණය වන පැහැදිලි කිරීමක් හැටියට. ඒ වගේම යථාර්ථවාදී පැහැදීමක් ඇති වෙන්නේ ප්‍රඥාවෙන් බුද්ධිය විමසුමට ලක් කරපුවම ඇතිවන ප්‍රතිඵලයක් අනුව. මේක සමාජීය වශයෙන් ගත්තොත් අවස්ථානුකූල වාසියෙන් තොරව දකින සත්‍යය. ඊළඟට දාර්ශනිකමය වශයෙන්, එහෙම නැත්නම් ශාරීරික වශයෙන්, ද්‍රව්‍යමය වශයෙන් ගත්තත් බුදුදහමේ කියන ත්‍රිලක්ෂණය මතක් වෙනවා. මේ වෙනස් වීම ඒක කාටවත් වළක්වන්න බැරි ස්වභාවය. ඊළඟට සම්මුති සහ පරමාර්ථ වශයෙන් බුදුදහමේ හැටියට පැහැදීම බලා ගන්න පුළුවන්. ඒ වගේම සංවර්ධනමය වශයෙන් මිනිස්යාගේ දියුණුව හැටියට බලනකොට ඉලක්කයක් කරා යාමට අත්‍යවශ්‍ය බුද්ධිමය ප්‍රවේශයක් හැටියට. ඒ වගේම ආර්ථිකමය ප්‍රවේශයක්, දේශපාලනමය න්‍යායාත්මක ප්‍රවේශයක් මොකක්ද කියලා. ඒ අවසාන වශයෙන් ගත්තොත් මානව හිතවාදී වටිනාකමක් සහිත දැක්ම තමයි යථාර්ථවාදී පැහැදීමක් වෙන්නේ. ඒ ඊට විහාගිය එකක් ඇත්තනම දකින්න ලැබෙනවා. සෞන්දර්යාත්මක දැක්මේදී බොළඳත්වය ඒක සුවිශේෂී වූ එක්තරා පැහැදීමක් හැටියට දකින්න පුළුවන්. පැහැදිලි. හොඳයි. බොහොම ස්තුතියි. අපිට කතා කරන්නට බොහෝ දේවල් තියෙනවා. මට අවසර දෙන්න පාලක මැදිරියට අපේ මහාචාර්යතුමා කතා කරන කලින් පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කිහිපයක් සඳහා. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි
පැහැදීම දුකට හේතුවක් වෙනවද කියලා අහලා තිබෙන දිනුත් සහන් කියලා මහත්මයාගේ වගේ ප්‍රශ්න ගණනාවකුත් තියෙනවා අපේ සම්මානිත මහාචාර්යතුමා. ඔව් මම හිතනවා අපි අර මුල් වටේදී ඉතින් මේකේ විවිධාකාර පැති ගැන අවධානය යොමු කළා. මම හිතනවා මෙහෙම දැන් මම අර මුලින්ම කියාපු තැනට ආවොත් පුද්ගලයා කියලා කියන්නේ පංචස්කන්ධයනේ. එතකොට ඒකේ පළවෙනි එකේ තියෙන රූපයට තමයි අයිති වෙන්නේ චක්කුසෝත ගාන ජීවහා කාය මන මේ ඉන්ද්‍රිය ටික අයිති වෙනවානේ. ඉතින් ඔය ඉන්ද්‍රිය ටිකෙන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ මේවා දකින්නවානේ. ඒ දැක්ක ගමන්ම ඇති වෙන්නේ ඉතින් ප්‍රසාදය තමයි. හරි? 아무තු දෙයක් නෙවෙයි. ඉතින් චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන. ඉතින් අපි ඇහෙන් රූප දැකලා කනෙන් ශබ්ද, නහයෙන් ගන්ධ, දිවෙන් මේ රස, හමෙන් ස්පර්ශ ලබලා අපි වින්දනයක් ලබන්නේ. ඒකනේ ඊළඟට තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා කියන්නේ ඒකනේ. ඉතින් අපේ පෞරුසත්වයේම ලක්ෂණයක් නේ ඕක. ඉතින් මේ වින්දන කියන එක ආහාරයක්. ඉතින් ඔය ප්‍රසාදය කියන එක අනිවාර්යයි හැමතැනම. ඒක නැතු ඒ කියන්නේ දැන් අපි නූතන පරීක්ෂණ වලටත් අනුව කියනවානේ මොලේ තියෙනවා කියලා දෙපැත්තක් ඉමෝෂනල් ඉන්ටෙලෙක්චුවල් කියලා. ඒ කියන්නේ සංවේදී පැත්තයි බුද්ධිමය පැත්තයි. ඉතින් ඔය දෙකම තමයි දැන් මම නම් අදහස් කරන්නේ බුදු සමයේ මහා කරුණාවයි මහා ප්‍රඥාවයි කියන්නේ ඔය දෙපැත්ත දිනු කරපුවාම. ඒ කියන්නේ මහා කරුණාව කියන්නේ සංවේදී පැත්තේ උපරිම දියුණුව, මහා ප්‍රඥා කියන්නේ බුද්ධිමය භාවයේ ඉහළම දියුණුව. එතකොට ඔය කොටස් දෙක තමයි අපි මේ සංවර්ධනය කරන්නේ. පුද්ගලයාගේ පුද්ගල පෞරුෂත්වයේ ඉහළම සංවර්ධනය කියන්නේ ඔය දෙපැත්ත. එතකොට සංවේදී පැත්තයි බුද්ධිමය පැත්තයි. එතකොට ඕකේ එකක් තියෙනවා නම් ඒක හරියන්නේ නැහැ. එතකොට නිකන් හබලක් නැති ඔරුවක් වගේ නේ. එතකොට ඊළඟට දැන් ඔය කියන මේක කාම ලෝකෙනේ. ඉතින් කාම ලෝකේ සතුට, සොම්නස, ආසාව ඕවා මුල් කරගෙන තමයි හැම දෙයක්ම යන්නේ. දැන් හිතන්නකෝ සද්ධා කියන එක. සද්ධා දැන් අපේ තියෙනවානේ රාග, දෝෂ, මෝහ, සද්ධා, බුද්ධි, විතක්ක කියලා චරිත වර්ග 6ක්. රාග චරිතය යමනේ සද්ධා චරිතය වෙන්නේ හොඳ පැත්තට ගියාපුවම. රාගයම තමයි ශ්‍රද්ධාව වෙන්නේ. ඉතින් දැන් ශ්‍රද්ධා චරිතය නිකම්ම ගිහිල්ලා මල් ටිකක් කොහොම දාන්නේ? ඒක රවුමට හිටින්න හදලා ලස්සනට එහෙම කරනවානේ. දැන් මේ රාග චරිතය තමයි ලෝකේ හොඳම චරිත. මොකද දන්නවද? මේ ලෝකේ ලස්සන වෙන්නේ රාග චරිතය හින්දා. රාග චරිතයනේ මේ ලෝක ලස්සන කරලා තියෙන්නේ. ඔය විහාරස්ථානද අරවම සේරම මේ ලියකම් මල්කම් මේවා දාලා චිත්‍රය ඇඳලා ලස්සන කරන්නේ කවුද? රාග චරිතය. එතකොට ශ්‍රද්ධා චරිතය කියන්නේ ඒක අර බෞද්ධ පැත්තට ගියාපුවමනේ ශ්‍රද්ධාවන්තයෝ තමයි ඔය ඔක්කොම කරලා තියෙන්නේ. හුඟක් බුද්ධිවන්තයෝ නෙමෙයි. හුඟක් ශ්‍රද්ධාවන්තයෝ තමයි ඔය විහාර හදලා පිළිම හදලා වන්දලට දාන්නේ දීලා ඔය ඔක්කොම කරන්නේ ශ්‍රද්ධාවන්තයෝ. එතකොට මේ ශ්‍රද්ධාව කියන එක තමයි අපේ පසාද කියන එකට තියෙන එකනේ. එතකොට ඒක අත්‍යවශ්‍ය සාධකයක්. ඒක බුද්ධ ආගමේ කියන්නේ රාගය කියලා ඒකේ නෙගටිව් පැත්තට ගත්තාම නමුත් ඒක පොසිටිව් වෙනකොට සද්ධා. එතකොට ඔය බුද්ධිය කියන එක එච්චර හොඳ නෑනේ. ඔය ද්වේෂය කියන එක තමයි බුද්ධි චරිතය. ද්වේෂයෙන් ඔක්කොම කඩාගෙන බිඳගෙන විශ්වාස නොකරගෙන යන එකනේ බුද්ධිය කියන්නේ. ඒකේ අර ඒකේ අනිත් පැත්තට ගියාම ද්වේෂය. රාග ද්වේෂය බුද්ධි චරිතය වෙනවා. ඊට පස්සේ මෝහ චරිතය විතක්ක චරිතය වෙනවා. එහෙම නෙවෙන්නේ. ඉතින් ඕක එකම මූලයකින් එන එකක්. ඊළඟට දැන් ඔය ප්‍රසාදය කියන එක බුදුදහමේ ඉතින් ඒක අර හාමුදුරුවෝ සඳහන් කළා වගේ ඒක යන්තම් නමුත් ආරම්භක පියවර ඒක. ඒක නැත්නම් මොකක්වත් කරන්න බෑනේ. ඒක මුලින් එනවා. ඊළඟට වෙන්නේ තව හැබැයි ඔය කියාපු හේතු සාධක වලට අමතර දෙයක්ත් තියෙනවා ප්‍රසාදයට හේතු වෙන. ඒ තමයි පුබ්බේව සන්නිවාසේන පච්චුප්පන්න හිතේනවා. ඒවන්තං ජායතේ පේමං උප්පලං ව යතෝදිකි. පෙර සම්බන්ධතා අනුවත් ඔය ප්‍රසාදේ තියෙනවා. දැන් ඔය එක අවස්ථාවක බුදුහාඳුරෝගේ බදාගෙන අඬන්න පටන් ගත්තොල්නේ අර අම්මයි තාත්තයි දෙන්නෙක් නේද? ඉතින් හාමුදුරුවෝ මේක අයින් කරන්න හදනකොට කියලා තියෙනවා නෑ ඒගොල්ලන්ට ඉඩ දෙන්න කියලා. බුදුහාරු ප්‍රකාශ කරලා තියෙනවා පෙර භවයක උන්වහන්සේගේ දෙමව්පියෝ වෙලා ඉඳලා තියෙනවා. අර දාරක ප්‍රේමයේ ඇති වුණා අර වර්තමානයේ දකින්නකොටම එකපාරට අර පෙර සම්බන්ධතාවක් ආවා. ඉතින් ඒ නිසා එහෙම සම්බන්ධතාව තුලිනුත් ප්‍රසාදය ඇති වෙනවා. ඊට පස්සේ දැන් අපේ ඔය ඉන්ද්‍රිය වලට කියන්නේ අපි දන්න චක්කුප්පසාද කියලා. ඇහැ කියන ප්‍රසාද රූපයනේ. ඒ කියන්නේ ඒක පැහැදීම කියන එකමයි කියන්නේ ඒකට. ඉතින් ඒ නිසා අනිත් එක ඕක කර්මයට සම්බන්ධ වෙනවා.
ඒකත් මතක තියාගන්න ඕනේ. මොකද නිකන් දැක්කකමනේ මෙන්න මේක ඒක ඉතින් කියන්න ගියොත් මහ ගොඩක් කියන්න ඕනේ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔය චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, සම්පටිච්ඡන, සම්තීරණ ඒවා. ඒ කියන්නේ දැන් අර අභිධර්මයේ කියනවානේ ඒ දැන් අරමුණක් දැකීම, එය පිළිගැනීම, ඒ ටික තියෙනවානේ ඇති වෙනවානේ. ඒක ඇති වෙන්න හේතු වෙන්නේ මේ චක්කුප්පසාදය. ඇහැ. දැන් අපි දැකලා කරනවා කන සෝත ප්‍රසාදේ ගහන ඕවනේ ඇති වෙන්නේ. එතකොට මේ ඉන්ද්‍රිය ටික ලැබෙන්නේ කොහෙදද? මව් කුසේදී. හරි මව් කුසේදී තමයි ඔය මාස 3ක් විතර යනකොට අර ඉන්ද්‍රිය මේවා එනවනේ. එතකොට මේ ඉන්ද්‍රිය හැදෙන්නේ මොකෙන්ද? එතකොට මව් කුසේට බලපෑවේ මොකද්ද? චුති චිත්තය. පටිසන්ධි චිත්තයනේ. පෙර භවයෙන් ආපු ඒ මේ චුති චිත්තය එතනින් ඇදලා මේක පටිසන්ධි චිත්තය උනා. එතකොට පටිසන්ධි චිත්තයේ බලපෑම අනුව තමයි මේවා නිර්මාණය. එතකොට අපේ ඉන්ද්‍රිය ලැබිලා තියෙන්නේ පෙර කර්මයට අනුව. අපි හොඳ හෝ නරක. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඕවට කියනවා විපාක කියලා. විපාක විඥාන කියලා කියන්නේ චක්කු විඥාන කියන ඒවට. විපාක ඒවට කියනවා අහේතුක කියලා. අහේතුක සිත් කියලා කියන්නේ. අහේතුකයි කියන්නේ ලෝභ දෝෂ මොහ අලෝභ දෝෂ මොහ සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද අපි දන්නේ නැති හින්දා. මම නම් හිතන්නේ එහෙමයි. අපිට පේන්නේ නැහනේ. දැන් මගේ ඇහැ ලැබිලා තියෙන්නේ මගේ කර්මයට. හරි හොඳ හරි නරක හරි. එතකොට දැන් මේ මට දැන් මේ මල්පකුර මට ලස්සනයි කියලා පෙවුනාට තව කෙනෙකුට ඒක හොඳ නැහැ කියලා හිතෙන්න පුළුවන්. එහෙමනම් එකම ඇහැකින් පේනවා නම් ඕක එක විදිහට පේන්න ඕනේනේ. නෑ. දෙවිදිහකට පේන්නේ. එතකොට අර මේ ඉස්සර වෙලාම දැකීමෙන් ඇතිවෙන මේ தত্ত্বය පෙර භවයට සම්බන්ධයි. ඒ නිසා අපි ඔය ප්‍රසාදයේ ඇතිවීම කියන එක අපේ කර්මානුරූපවත් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට දැන් මම ඕක පාසල කරේ මේ නම් පෙන්නන්නේ සමාන දෙකක් පෙන්නනවා. පෙන්නලා ළමයින්ට කියනවා මේකෙන් එකක් තෝරගන්න හිතන්න නැතුව කියලා. හිතන්න නැතුව තෝරන්න ඕනේ. ඒක මේක කියනවා. ඉතින් මං අහනවා ළමයාගෙන් ඇයි මේක තේරුවේ නැත්තේ? ඒක නම් දන්නේ නැහැ. ඇයි හේතුවක් දන්නේ නැහැනේ. එතකොට අපේ ඇහැ ලැබිලා තියෙන්නේ පෙර කර්මයකින්. දැන් මම මේක තේරුනේ මොකද අපි එකපාරට දැක්ක ගමන් අර මේ යන හොඳයි කියලා කියන්නේ. මේ අපේ කර්මයෙන් ලැබිලා අපේ කර්මය. හැබැයි ඒක හොඳ කර්මයකින්ද නරක කර්මයකින්ද කියලා තේරෙන්න නම් මාස 5-6ක් යන්න ඕනේ ඉතින්. එතකොට තමයි තේරෙන්නේ මේක හොඳ කර්මයක් නිසා ලැබුණා. ඒකයි අහේතුක කියලා කියන්නේ. ඉතින් මේක හොඳ දෙයක්. ඒ කියන්නේ පළවෙනි ප්‍රසාද පූර්වක හිත ඇති වෙන්නෙම පෙර කර්ම අනුරූප. ඒ නිසා මේකට කර්මයක් බලපානවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ප්‍රසාදය කියන එක ප්‍රසාදය කියන එක අර මහත්තුරු කිව්වා වගේ මේක ඉතින් ආරම්භක පියවර. නමුත් ඒකෙන් තමයි ආරම්භ වෙන්නේ නේ. දැන් අර ඔබතුමා කිව්වා වගේ රුවන්වැලි සෑය ළඟට ගියාපුවම මේ සෑය දැකලානේ අපිට සතුට ඇති වෙන්නේ නේ. ඊට කලින් මේක ඇතුලේ තියෙන ඒවා දැකලා නෙමෙයිනේ. ඉතින් ඒ නිසා මම හිතනවා අර මේ අපිට හැබැයි අර ඕකට අමතරව තමයි අර పూర్ව මේවා කියන්නේ. පෙර තිබුණු සම්බන්ධතා අනුවත් දැන් සමහරට අපි යම් ගම් වලට ගියාපුවම කවදක්වත් ගිහිල්ලා නැහැ. මම මෙහෙ ඇවිදින්න තියෙනවනේ කියලා එකපාරට හිතනවා. යමහර පුද්ගලයෝ දැක්කහම මම මේ කලින් හම්බෙලා තියෙනවද කියලා අහනවා අපිනේ. ඒ කියන්නේ ඒ අපේ පෙර භවවල සම්බන්ධතාවය. ඉතින් ඒ නිසා මම හිතනවා මේක ටිකක් අපි විමසීමෙන් ගත යුතු දෙයක්. එකක් තමයි අර බුදුහාමුදුරුවෝ සඳහන් කරන්න වගේ ඉත්තර දස්සනෙන් මේක දැක්ක පමණින් මේකට අර මහත්තයෙකුත් කිව්වනේ අර මොනවද මේ අනුස්සව පරම්පරා රුචි ඒවයින් ගණන් ගන්න බැරිද? ඒවා ඉතින් කියලා තියෙන්නේ ඒකයි. මා ආකාර පරිවිතක්කේන. එතෙන් තව එකක් කියලා තියෙනවා මේ පිට හැඩේ අනුව තීරණ ගන්න එපා අන්තිමටනේ. මා අනුස්සවේන. ඒ කියන්නේ ඇහුවයි කියලා කවුරු හරි කිව්වා කියලා තීරණ ගන්න. මා පරම්පරාය, මා ඉතිකිරාය, මා නුස්සේ රුචි කැමැත්ත ඇති වුණාට එහෙම පිළිගන්නත් එපා. මේ මා ආකාර පරිවිතක් කියන බා දිට්ඨි නිඥානක්ඛන්තිය. ඒ කියන්නේ දැන් තමන්ගේ දෘෂ්ටියට ගැලපෙනවා කියලා පිළිගන්නත් ඒ ප්‍රසාදය ඇති කරගන්න එපා. ඒ කියන්නේ තමන්ගේ දර්ශනයට ගැලපෙනවා නම් ඒක හරි. ඒකට විරුද්ධ නම් හොඳ නැහැ කියලානේ. ඒ නිසා අර කිසිම මේ පදනම කිසිම දෘෂ්ටියක එල්ලෙන්නේ නැතුව අපිට ස්වාධීනව තමයි මේ ප්‍රසාදය ඉහළට අරන් යන්න ඕන. හැබැයි ඉතින් ඒකේ මොනවා කිව්වත් අපි දැන් හිතන්නකෝ මිරිස් විකුණනවා කියලා. මිරිස් විකුණනකොට නිකන් කෙනෙක් මෙතන මිරිස් තියාගෙන විකුණනවා. තව එක්කෙනෙක්
මිරිස් ඔතන තියලා උඩින් රතු පාට ඉටි රෙද්දක් දාලා විකුණනවා. එතකොට අර ඉටි රෙද්දට ඉර එළිය වැටලා මේක හොඳට දිලිසෙනවා. අපි එතනින් ගන්නෙ. මෙතනින් ගන්නෙ නෑ. සමහරට අතන තියෙන්නේ අර හොඳ නැති මිරිස්. මේ එළියේ තියෙන්නේ හොඳ මිරිස්. අර මනුස්සයා හැබැයි එතන ඉටි රෙද්දක් ගහලා නෑ. අතන ඉටි රෙද්දක් ගහලා තියෙනවා. ඉතින් ඒ හින්දා ගන්න ඉතින්. ඉතින් ඕකනේ ඕක අර කාම ලෝකේ හැටි. ඉතින් ඒ නිසා ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් ඒකෙන් රැවටෙන්නේ නැතුව අපි ඉදිරියට ඒක ආරම්භය හැටියට සලකලා ඉදිරියට අපි කටයුතු කරන්න ඕනේ කියන එකයි වැදගත්. පැහැදීම ප්‍රසාදයේ ප්‍රසාද ජනක ප්‍රසාදයේ උපදින විදිහට වැඩ කරන්න පුළුවන්. දැන් පුද්ගලයෝ කෙරෙහි ප්‍රසාදය ඇති වෙන්න පුළුවන්, වැඩපිළිවෙලක් කෙරෙහි ප්‍රසාදය ඇති වෙන්න පුළුවන්. ප්‍රසාද ජනක ලෙස වැඩ කරන්න පුළුවන් නේ. ඒ ප්‍රසාදයේ උපදින විදිහට අපි ඇත්තටම වැඩ කරන්න පුළුවන්. බොරුවට ඔය ප්‍රසාද ජනක විදිහට ඉන්නවා. ඒක කවුරුත් හිතන හොඳයි ෂා. හරිම හොඳයි ඈ කියලා වැඩක් නැහැ. හරි හොඳයි කියලා මාසයක් දෙකක් යනකොට තේරෙනවා මාර වැඩක් නේද උනේ කියලා. එහෙම හිතන විදිහට දැන් ඔය විවාහ මංගල්‍යම උත්සව වෙලා තියෙනවනේ. විවාහයන් වෙලා තියෙනවා ලංකාවේ හරියට. ඉතින් මනමාලයා මේ තරම් කෙනෙක් නැහැ. මේ අරක්කු සිගරට් කටේ තියන්නේ නැහැ නේ. බුලත් ටිකක්වත් කන්නේ බලලා. ඉතින් හරිම ප්‍රසාද ජනක. ඉතින් මා මණ්ඩිට නැන්දම්මටත් හරි හොඳයි. ඉස්සරත් හරියට වෙලා තියෙනවා ඕකේ දේවල්. ප්‍රසාද ජනක ලෙස ඉතින් හැසිරිලා හොඳට. එයා දක්ෂයි නළුවා. හැබැයි මාස 2-3 යනකොට ප්‍රසාද ජනක ටික ඔක්කොම දොට්ට පයින්නවා. එහෙම වෙච්ච තියෙනවා අපේ ආන්දරනේ. ඉතින් ඔය පැහැදීම අර කිව්වා වගේ ටික පරිස්සමින් තමයි පැහැදීම හිතලා බලලා කරගන්න ඕනේ වැඩ මහාචාර්යතුමා. ඔව් දැන් වරක මේ බුදුහාඳුරෝ හම්බෙන්න කොසල් රජතුමා ආපු වෙලාවක කොසල් රජතුමා පොඩි උපාය මාර්ගයක් පාවිච්චි කළා. එතකොට සාමාන්‍ය හොඳට තවුසන් වගේ හොඳට ඇඳ පොළඳගෙන ආපු අය කණ්ඩායමක් කාම කොසල් රජතුමා ඒ අයට වැන්දා. වැන්දලා බුදුහාමුදුරුවෝ කිව්වා බුදුහාමුදුරනේ මේ ඊටාම හිමාලයේ මේ භාවනා කරන ඉහළ මට්ටමේ ඍෂිවරු ටිකක් කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ එතෙන්දි තමයි දේශනා කරේ ඔය බැලුව බැලමට දැක්කට විතරක් පැහැදින්න එපා. ඊට වැඩි ටිකක් කල් අපි ඔවුන්ගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය කරන්න. ක්‍රියාකාරකම් අධ්‍යයනය කරනකොට අපිට තේරුම් ගන්න පුළුවන් ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම ඔය කියපු දේ තරම් ප්‍රසාදය දෙන්න ඕන අයද එහෙම නැත්නම් නැති අයද කියලා. ඒතර අපිට එක මාර්ගයක් ඒතර කියලා දෙනවා බුදුහාමුදුරුවෝ ඔවුන්ගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය කරන්න. කටයුතු කරන්නේ කෙසේද? ඊළඟට කියලා බුදුහාමුදුරුවෝ ඔවුන්ගේ වචන භාවිතය පිළිබඳව මොන වගේ වචනද පාවිච්චි කරන්නේ? වචන භාවිතය අනුව කෙනෙක්ගේ ප්‍රසාදය ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒතර වචන භාවිතය අනුවත් පුජ්‍යලයක් මැනගන්න පුළුවන්. එතකොට අනිත් එක තමයි සිතන ආකාරය. ඒතර සිතන ආකාරයයි භාවිත කරන වචනයි සාමාන්‍යයෙන් අර ක්‍රියාකාරකම සේරම අරන් බැලුවොත් අපිට පේනවා දිගුකාලීන ප්‍රසාදය ඇති වෙන්නේ. දිගුකාලීන පැහැදීම ඇති වෙන්නේ කොහොමද කියලා. ඒතකොට පැහැදීම අපිට ඕන නම් කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. මේ කෙටි කාලීන පැහැදීම සහ දිගු කාලීන පැහැදීම කියලා. දැන් කෙටි කාලීන පැහැදීම තමයි අපි කතා කරේ. බැලුව බැලමට ඇති වෙන පැහැදීම. එතකොට ඒක දිගු කාලීනව පැහැදිලා දක්වා කොච්චර දුර යනවද? බැලුව බැලමට පැහැදිලා එතනින් ඉවර වෙනවද? එහෙම නැත්නම් ඒක දිගු කාලීන පැහැදීමක් දක්වා යනවද? අන්න එතෙන්දි තමයි අපිට මිම්මක් තියෙන්නේ. එතකොට වචන භාවිතා කරන ආකාරයෙන් දැන් අපි දන්නවා අපි නිරන්තරයෙන්ම දේශපාලන ශාස්ත්‍රය අපි හරියට කියනවා. අපි එතකොට ඒගොල්ලෝ පැහැදීම මිනිස්සු රවට්ට ගන්න පුළුවන් වචන වලින්. අපි ඔවුන්ගේ ක්‍රියාවෙන් සිතන ආකාරයෙන් වචන වලින් මේ හැමදේම බැලුවොත් එහෙම Taman රැවටිලා ඉන්නවද? හරි පුජ්‍යලා තෝරගත්තද කියලා තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ ওই සාධක ටිකක් දිග් කාලෙට අධ්‍යයනය කරනවා. ඒක නිසා බුදුහාමුදුරු දේශනා කරේ කොසල රජතුමාට ওই විදියට එකපාරට නිගමන වලට එන්න එපා. නිගමන වලට එන්න ඉස්සෙල්ලා තව ටිකක් අධ්‍යයනය කරලා බලන්න ඕනේ. ඒ මඟ පෙන්වීම අපටත් හරි වැදගත් වෙනවා. يعني අපි බැලුව බැලමට පැහැදින හේතු සාධක ගොඩක් තියෙනවා. මොකද අද මනෝවිද්‍යාව හරි දියුණුවයි. මනෝවිද්‍යානුකූලව හොයාගන්න පුළුවන් මිනිසුන්ගේ සිත ඇදගන්නේ මොන ක්‍රම වලටද කියලා. ඊට අනුකූලව තමයි වෙලෙන්දැන්වීම සකස් කරන්නේ. ඒ වෙලෙන්දැන්වීම කලාව උඩ මිනිසුන්ට සිත පහදන දේ යම් කිසි දෙයකට සිත පහද ගන්න ඕන නම් වෙලෙන්දැන්වීම කලාවෙන් සිත පහදන්න පුළුවන්. ඒ වගේම තමයි කෙනෙක් කෙරේ අප්‍රසන්නකමක් ඇති කරන්න ඕන. තියෙන පැහැදිලිම නැති කරන්න ඕන නම් ඒකත් කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ඡන්ද කාලය වෙනකොට ඔය ඇමතිවරුන්ට ජනාධිපතිවරුන්ට මේ ලංකාවේ නෙවෙයි ලෝකෙම මම අධ්‍යයනය කරලා තියෙන එකක් ඒගොල්ලන්ට වෙනම කණ්ඩායමක් ඉන්නවා
මේ ජනතාවගේ සිත පහදෙන ආකාරයට ඇඳුමක් පවා නිර්මාණය කරන්න. අඳින ආකාරය, කතාන ආකාරය, ගමන් කරන ආකාරය හැම දෙයක්ම මේ රෙඩිමේඩ් දෙනවා. සාමාන්‍ය හුඟක් වෙයි ඉහළ මට්ටමේ ලෝකේ පුටින්ලා හරි, ට්‍රම්ප්ලා හරි, ඒ වගේ මේ කවුද කෙනඩිලා හරි, ඔබාමාලා හරි මේ හැමදේම සකස් කරලාද කතාවක් කරන්නේ. ඒ කතාව කරන්නේ පැහැදීම ඇති කරන්නේ. මම කියවලා තියෙනවා ඔබාමා ජයග්‍රහණය කරාම කරන්න හිටපු කතාවක් ලියලා තියෙනවා. පෙරදුනා නම් පෙරදුනාම කරන කතාවක් ලියලා තියෙනවා. මේ කතා දෙකමත් තියෙන අන්තර්ජාලය. ඒ කියන්නේ ඒක පෙරදුනත් පැහැදීම ලබාගෙන තමයි දැන් අපේ රට බැලලා යනවනේ. දැන් එහෙම නෙවෙයි. ඒකත් ලෑස්ති වෙලා තියෙන්නේ පැහැදීම නැති නොකර ගන්න කරන්නේ. දැන් මේවන කොච්චර සැලසුම් කළාද කියලා. එතකොට කෙනෙක්ගේ සිත ආකර්ෂණය කරගන්න මේ පැහැදීම ඇති කරගන්න උගාක් උපාය මාර්ග ක්‍රියාත්මක කරනවා. ඒතර අපි මේක තේරුම් අරගත්තොත් තමයි සමහරවිට වෙරන්දැන්නීම් වලින් පැහැදීමක් ඇති වෙලා ජීවිතේ විනාශ වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. සමහරලාට අපි උගාක් කළාට මේ අන්තර්ජාලය සැරිසරනකොට එහෙම නැත්නම් යම් කිසි විදියකට අපිට මේ වෙරන්දැන්නීම් දිහා බලාගෙන ඉන්නකොට අපිට හිතෙනවා මෙන්න මේක ලබා ගත්තොත් හොඳයි කියලා. ඒ ලබා ගත්තට හොඳයි කියලා හිතෙන්නේ අර පැහැදීම ඇති වුණාට පස්සේ. ඒ පැහැදීම ඇති කිරීමට අවශ්‍ය උපාය මාර්ග තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන රූපරාම. ඒ රූපරාම පාවිච්චි කරලා පැහැදීමක් ඇති කරන පැහැදීම ඔස්සේ තමන්ගේ භාණ්ඩය අලෙවි කරන්න පුළුවන්. තමන්වත් අලෙවි කරගන්න පුළුවන්, භාණ්ඩයක් අලෙවි කරගන්න පුළුවන්. මේ සියල්ලම අපි තේරුම් ගන්න ඕන. අපි අද කතාවේ අවසානයේ අපි ගොනු කරගන්න ඕන දේ තමයි මේ පැහැදීම ඇති කරගෙන අපි තවත් මේ ගැඹුරින් ගැඹුරට ඥාණය වැඩි කරන් ප්‍රඥාව කරා යනවාද? නැත්තම් පැහැදීමට මූලික පැහැදීමෙන් අපි රැවටිලා දිගු කාලීනව විපතකටපත් වෙනවද කියන එක දෙක ගැන අපි තීරණයක් ගන්න වෙනවා. දිගු කාලීනව සාර්ථකත්වය කරා යන්න නම් මොන විදියටද අපි හිතන්න ඕන? මොන විදියටද ළමයි ඒ ගැන කල්පනා කරන්න පුරුදු වෙන්න ඕන? එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? අර විසුවක දස්සන වලින් අපි රැවටිලා ඒවට පැහැදිලා උඩින් ගිහිල්ලා තියෙනවා. හැබැයි අවසානයේ ජීවිතෙත් එක්ක විනාශ වෙන්න පුළුවන්. ඒක තමයි පැහැදීම අපිට ගෙනියන්න පුළුවන් කෙනෙක්ගේ විපත කරත්. කෙනෙක් ඕන උගුලකට අසු කර ගන්නත් පුළුවන්. ඒ වගේම කෙනෙක් බුද්ධිමත්වයේ දියුණු කරලා ප්‍රඥාව දියුණු කරන නිවන් සාක්ෂාත් කරගෙන දක්වා ගෙනියන්න පුළුවන්. ඒක පටන් ගන්නෙ අර මූලික පැහැදීම. ඒක තමයි දැන් අපි සාමාන්‍යයෙන් ඔය සාහිත්‍ය ශාස්ත්‍රය අපි කියනවා මුඩින් අපි ලියන්නේ ළමයින්ට මේ සුරංගනා කතානේ. ඒ සුරංගනා කතා මිත්‍යා කතා වලින් තමයි ළමයි පැහැදෙන්නේ. ඊට පස්සේ තමයි අපි ගැඹුරින් ගැඹුරට ළමයි ගෙනියන්නේ. ඒතර ඕඩාම ආගමක බැලුවම හුඟක් මුල් අවස්ථාවේ සුරංගනා කතාවක තමයි තියෙන්නේ. ඒ භක්තිය ඇති කරන්නේ. ඒ භක්තිය ඇති වුණාට පස්සේ අපි ඊට පස්සේ තමයි අපි අධ්‍යයනය කරන්නේ. අධ්‍යයනය කරලා ඉවරනාට පස්සේ අපි දර්ශනය දැනගත්තට පස්සේ අපිට මුල් ටික එච්චර වැඩක් වෙන්නේ නැහැ. ඒක හැබැයි මුල් ටික නැතුව අපිට අතෙන් යන්නත් බෑ. ඒ දෙක එකට යනවා. එතකොට අපිට පැහැදීමක් ඇති කරන්නේ නැතුව ආගම කෙරෙහියෝ දර්ශනයක් කෙරෙහියෝ නැත්නම් පුජ්‍යලයක් කෙරෙහියෝ නැත්නම් චින්තනයක් කෙරෙහි විෂයක් කෙරෙහි මූලික පැහැදීම ඇති වෙන්න නම් අපි මූලික කතන්දර ටික අවශ්‍ය වෙනවා. ඒකයි කියන්නේ මිත්‍යාවෙන් සත්‍ය කරා ගමන් කිරීම කියලා සාහිත්‍ය කතා කරන්නේ ඔන්න ඔතෙන් තමයි. සමහරු දැන් අපි වෙළඳාම් පැත්තට හැරුණොත් එහෙම සමහරු හොඳට කතා කරලා හොඳ බඩු විකුණනවා. තව සමහරු හොඳට කතා කරලා හොර බඩු විකුණන්නේ. හොඳට කතා කරලා නරක බඩු විකුණන අයත් ඉන්නවා. ඉතින් ඒක පරිස්සමෙන් හොඳට කතා කරලා හොඳ බඩු විකුණන අය හරි හොඳයිනේ. එහෙම අය ඉන්නවා. වෙළඳ ක්ෂේත්‍ර හරි හොඳට ලස්සනට කතාත් කරනවා. හැබැයි ඉතින් කතා කරන්න දන්නෙත් නැති. දැක්කාම පැහැදීමක් ඇති වෙන්නේ නැති සමහරු ඉන්නවා කරන්නේ හොඳ වැඩ. ඇඳුමත් එච්චර පිළිවෙලක් නැහැ. සමහර අය එහෙමත් ඉන්නවා අපේ ආඳුරනේ. එච්චර පිළිවෙලකුත් නැහැ මිනිස්සයා ඔය මේ දැක්කම පැහැදීමකද බලපුවහම මිනිස්සයා හොඳ මිනිස්සෙක්. හොඳට මට හම්බෙලා තියෙන චරිත දැක්කහම නම් කිසිම ප්‍රියතාවයක් ඇති නැහැ. කතා කරලා බලපුවම ආශ්‍රය කරලා බලපුවම සෑහෙන්න හොඳ මේක මනාපාඩුයි නේද? බැලුම්ට නෑ. මේක ටිකක් ගැඹුරින් කතා කරන්න ඕනද? එහෙමත් ඉන්නවා ඉඳලා හිටලා හරි. අපිට ඇමතුමක් තියෙනවා අයිබෝවන්. අයිබෝවන් දොරමල්ලාව වැඩ කරන්න විස්තිවන්ත වෙනවා. විද්වත් මණ්ඩලෙන් අවසරයි. හතන්ත මහත්තයානේ මේ අපි මේ රාත්‍රී 10ට නිදිවරාගෙන මේ බලන්නේ මේ දොරමල්ලාව. මම කියන්නේ ජනතා කුලකයක් ඉන්නවා. අසියන්තා විශාල ප්‍රමාණයක් මේ දොරමල්ලාව බලන අපේ මේ විද්වත් මහාචාර්යවරු අත්තමයි මේ ඉතාලම මේ පොඩිම කියනවා හරි පැහැදිලිව අපිට මේ විශ්වවිද්‍යාලයක් වගේ සාමාන්‍ය ජනතාවට මෙතන කරන සේවය සුළුපටු නෙවෙයි.
ඉතින් මගේ පොඩි ප්‍රශ්නයකුත් තියෙනවා. ඉතින් මේ මම දකින්නේ මේ දකින්න මගේ වැරද්ද මේ ප්‍රශ්නේ වැරදිකමක් තියෙනවද නැත්නම් මේක පැහැදිලි කරන්න කියලා අපි ඉදල්මනේ ඉල්ලනවා. පැහැදීමයි ප්‍රසාදය කියන්නේ දෙකක්ද කියලා ඉතලා. මොකද මේ අර තුන්කල් නුවණ කියලා එකක් තියෙනවා මාත් අන්තිම ඇස් තුනක් තියෙන කතාවකුත් තියෙනවානේ. එතකොට තුන්වෙනි ඇසින් බලපුවම නේද පැහැදිලි වෙන්නේ දැන් අර ජලය තමයි පිරිසිදුම දේ. එතකොට බොර වෙලා තියෙනවා දැන් මේ ඒක පැහැදිලි මදිනේ කියන කතාවක් තියෙනවා. අනිත් එක අර හබල් දුරස්සේ තියෙන්නේ මේ අබ්බකාරයේ උඩ දිහා තියෙන. මොකද මහත්තයා මේ වටේ තියෙන අර මේ ලෙසකින්ද මේ කියන්නේ ඝනකම හින්දා වායු ගෝලෙ. ඒතර පොඩි දෙකක් තියෙනවද කියලා එකපාර දැනගන්න ඕනේ. මේ පැහැදිලිමයි ප්‍රසාදය කියන්නේ මේ අර ආදරයයි දයාවයි කරුණාවයි වගේ වෙනස් පොඩි වෙනසක් තියෙනවද කියන අදහසක් මම නැගින මගේ වැරද්දක් තියෙනවා නම් ඒක නිවැරදි කරන්න ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. හොඳයි. දැන් බොහොම ස්තුතියි. තවත් ඇමතුමක් තියෙනවා. අයබෝවන්. අයබෝවන්. කතා කරන්න. අයබෝවන් මම කතා කරන්නේ පාන්දුරෙන්. හොඳයි. අයබෝවන් මම කතා කරන්නේ පාන්දුරෙන්. ඔබතුමාගේ හඬ ඇහෙනවා අපිට. අපිට විශාල පැහැදීමක් තියෙනවා මේ දොරමඩලාව පිළිබඳව. එතකොට මේ දොරමඩලාව පිළිබඳව තියෙන පැහැදීම ඇයි මේ හා සමානවම යන විද්‍යා තව විචාරාත්මක විවාදාත්මක වැඩසටහන් වලට නැත්තේ? අපි එදා ඉඳන් මේ දොරමඩලාව නරඹනවා. අපි ඔබතුමන්ලගෙන් මේ ඉන්න කියන්නේ විද්‍යුතුන්ගෙන් ප්‍රශ්න අහනවා. නමුත් අපිට විශාල දැනීමක් හම්බ වෙනවා කුඩා ළමයාගේ ඉඳන් මහල්ලා දක්වා. මාත් මේ මහල්ලේ කතා කරන්නේ. එතකොට ඇයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. දැන් ඇයි මේ සමහර මේ හා සමානම තියෙන මේ වැඩසටහන් ලක්තරම ලොප් වෙනවා. එහෙම නැත්නම් ටිකක් කල් යනකොට මිනිස්සු බලන්න නැති වෙනවා. එතකොට ඔබතුමාගේ යම්කි රහසක් තියෙනවද මේ පිළිබඳව? මගේ රහස. හොඳයි බොහොම ස්තුතියි. අනේ බොහොම ඉහළ මට්ටමේ අගය කිරීමක් ස්තුතිවන්ත වෙනවා. ඒවා ඉතින් අපිට ලැබෙන දේවල්. ඔබතුමාගේ කතාවෙම කොනක් අල්ල ගන්න මට හිතුණා අද සිද්ධ වෙච්ච පුංචි කාරණාවක් අපේ හැමෝටම අවසර දෙන්න. දැන් ඔය එතුමා දොරමඩලාව ගැන කතා කළා බොහොම පැහැදීමක් ඇති වුණාය ප්‍රසාදයක් ඇති වුණාය කියලා කතා කළානේ. ඉතින් විවිධ අයට එහෙම ඇති වෙනවා. සමහරවිට ඕකේ අනිත් පැත්ත වෙන්න පුළුවන්. කිසිම පැහැදීමක් නැතුව මොකද්ද ඔය වැඩසටහන කියලා අපහැදීමක් තියෙන්න පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. අපිට ඒක බාර ගන්න ඕනේ අපි කොයි දේත්. ඉතින් මේ පැහැදීම ප්‍රකාශ කරන විදි තියෙනවා. විවිධ අය විවිධ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. ඉතින් අපට මේ වැඩසටහන කරන අපට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට විද්වතුන්ට ගෞරවනීය ස්වාමින් වහන්සේලාට මේ පැහැදීම විවිධ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. මම හිතන්නේ ගල්මංගොඩ සර්ලාට එහෙමත් එළිය ගියාම මේ ප්‍රසාදයේ පැහැදීම අපේ ආමතුන්ට කොහෙත් පළ කරනවා. අපිට පළ කරනවානේ. අපි මේ පළ කරාට අපේ පෞද්ගලික උදව් උපකාර ගන්න එහෙම කාගෙන්ම යන්නේ නැහැ. හොඳයි. අනේ බොහොම ස්තුතියි. ඒවා කියන වචන වලින් අපි ඒක පැහැදිලි කරනවා. ඉතින් අද හරි අපූර්ව වැඩක් වුණානේ. මේ පැහැදීම කොයිතරම් දුර ගිහිල්ලා තියෙනවද කිව්වොත් මේ වැඩසටහන් බලලා ඒ වගේම ආශ්‍රය කරලා ඇතිවෙච්ච පැහැදීමෙන් යුතුව අපේ රටේ කීර්තිමත් සම්භාවනීය ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ නමක් අද ලොකු පරිත්‍යාගයක් කරන්න ආරම්භ කළා. මීරිගම බණ්ඩාරනායක මහාවිද්‍යාලයේ තුම්මහල් ගොඩනැගිල්ලකට මොල්ගල් තිබ්බා. ඒ වෙන කිසි දෙයක් නැක පැහැදීම. පැහැදීම නිසා ලැබිච්ච තෑග්ගක් මං ඉගෙන ගත්ත ඉස්කෝලේ නම කියපු පාසල අත්තනගල්ල රාජමහා විහාරාධිපති ආචාර්ය පන්නිල ආනන්ද නායක ස්වාමීන් වහන්සේ කෝටි 3ක විතර වියදමක් දරලා ගොඩනැගිල්ලක්. උන්වහන්සේට ඒක පෞද්ගලික වාසියකුත් නැහැ. මට ගිහිල්ලත් එතන මේ පෞද්ගලික වාසියක් නැහැ පාසලේ. මං ඉගෙන ගත්ත තැන ඒ පාසලේ ගොඩනැගිල්ලක් හදන්න අද මුල්ගල් තිබ්බම පස්සේ වෙලාවක රූපරාම පෙන්වන්න. ඒකත් පැහැදීම. දැන් උන්වහන්සේට මේ මුදල් ලැබෙන්නේ මොකද? උන්වහන්සේ කරන මේ මහ විශාල වැඩ කොටස ගැන පැහැදිලා උන්වහන්සේගේ හිතවතුන් යාළු මිත්‍රයෝ පිට රටවල ඉන්න අය එහෙම උදව් උපකාර කරනවා. ඒකත් පැහැදීම. බලන්න උන්වහන්සේ කරන්නේත් මහා පැහැදීමක් ඇති වෙන වැඩ. උන්වහන්සේ දැන් අපිට මේ තෑග්ග දෙන්නෙත් පැහැදීමක් ඇති වෙලා. දැන් අපි කරන වැඩ ගැන කෙනෙකුට පැහැදීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ පැහැදීම හින්දාම තමයි මේ ලෝකේ පවතින්නේ කියලා මට හිතුණා. මේ අද උදෑසන සිද්ධ වෙච්ච වැඩක් මේ ප්‍රවෘත්ති වල දකින්න ඇති. ඒකත් මට හිතුණා මේ අර එතුමා කතා කරලා අගය කිරීමක් කරපු අවස්ථාවේ මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න පණිවිඩ කීපයක් සඳහා.
සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි මාගේ මව්බිම පැහැදීම ගැන අප කතා කරමින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වසන්ත මහත්තයා මේ මට මතක් වුණා දැන් ඔබතුමත් කිව්වනේ මේ පැහැදීම ගැන කියවෙන කතාන්තර සාකච්ඡා කරන්න ඕන කියලා. කතාන්තරය හොඳ අධ්‍යාපන මාධ්‍යයක්නේ. අතීතයේ ඉඳලම අපේ මිනිස්සුන්ට හොඳ නරක කියා දුන්නේ කතාන්තර වලින්නේ බොහෝ දුරට බණ කතා වලින්. විභංගට කතාවේ තියෙනවා කතාන්තර රාශියක් එක ළඟම මේ අනිසි පුද්ගලයන්ට පැහැදිලා ඇතිවෙච්ච ගැටලු. දැන් එක පැවිද්දෙක් හිටියා. එයා තාපසෙක් වෙන්නත් පුළුවන්. එයා මේ මිනිස්සු ගාක් පැහැදිලා රහත් වෙලා කියලා. ආරාමෙට මේ යයි නසපුවට කවුරු එනකොට ඈතින් පේනවා එයා දොරටුව ළඟ ඉන්නවා. සමහර දවල්ට දොරටුව ළඟ ඉන්නවා. ඉතින් මිනිස්සු ඇවිල්ලා බැලුවහම යන්නේ. පේන්නේ නැහැ. හැමතැනම ඇවිදිනවා. එයා නැහැ. ආපහු යනවා. ඉතින් මේ ආරාමේ ඇතුලේ එක කුටියක විශාල මේ හට්ටියක් තියෙනවා. හට්ටිය කියන වචනේ පාවිච්චි කරේ මේ දකුණු පළාතේ හට්ටිය චාටි හැලිය. ලොකු හැලියක් තියෙනවා. ඒ හැලියේ මෙයා කොහෙන්ද හොයාගෙන ආපු එක? මේ මිනිස්සේ කරන්නේ මොකද දන්නවද? අර සෙනග ඈතින් එනකොට පේන්න එනවා එළියට. සෙනග ළඟට එනකොට ගිහිල්ලා හැලිය අස්ස රිංගනවා. හැලියේ පොඩි සිදුරකින් ඇහැ තියලා. දැන් ඇහැ ගිට්ටුවට තිබ්බ ලොකු ප්‍රදේශයක් පේනවනේ. එන යන අය කවුද? කොහාටද යන්නේ? මොනවද ඒගොල්ලෝ කරන්නේ කියලා ඔක්කොම බලා ගන්නවා. දැන් මිනිස්සු හැමතැනම ඇවිද්දා නැහැ. තාපසතුමා නැහැ. හැමතැනම ඇවිද්දා. සමහරට දෙලින්ද ළඟටත් නැද ටොයිලට් එක පැත්තෙත් යන්න ඇති මේ ඔය නෑ අපි එනකොට හිටියන්නේ අපුරුවට. දැන් මේ මොකද පස්සේ මේ ඒ සෙනඟ ඊට පහුදා එනවා. ඊට පහුදා එනකොට ඉන්නවා. එළියේ ඉන්නවා. ඇතුළට ගිහින් ඇතුළෙත් ඉන්නවා. වාඩි වෙලා ඉන්නවා. අපි ආවනේ. ඔව් ආව මන් දන්නවා. ආවලා ආව නේද? ආවලා මේ හිටියෙත් නෑ. ඔබතුමා දැනගත්තේ කොහොමද? මේ එහෙම තමයි ඉතින් රහතන් වහන්සේලාට තියෙන හැකියාව තමුසෙලාට තේරුම් ගන්න බෑනේ. මෙයා කියන මෙයා හැලියේ සිදුරෙන් තව ඔක්කොම බලාගන්නේ. අවතෙන්ට ගියා නේද? මේ අහවලු ආව නේද? අපවෙట్లా ගියා නේද? මං ගන්නේ මාව නේද හෙව්වේ. ඉතින් මිනිස්සු හරියට පැහැදිලා. හරි විශාල ප්‍රසාදයක්. ඉතින් මේ අර මහත් එක්ක වුණ ප්‍රසාදයයි පැහැදීමයි කියන දෙකේ වෙනස භාෂා දෙක වචන දෙකක්. ඒකයි පළවෙනි වෙනස. පැහැදීම කියන අපේ සිංහල වචනේනේ. ප්‍රසාද කියන සංස්කෘත වචනයක්. පාලි වචනේ ප්‍රසාද. ඉතින් ඒ පළවෙනි වෙනස නම් ඒක භාෂා දෙකක්. ඉතින් මේ මට ඉතින්දි මම හිතුණා යහනකොට මේක භාෂා දෙකක් තියෙන්නේ මෙතන. ඉතින් ඒකට මේ ඔහොම යනකොට එක ඉලන්දාරියෙකුට මේ හැමතැනම ඇවිද්දා මෙයා නෑ. අපි එනකොට ඉස්සරහා ඉන්නවා. ඇතුළට ගියාම නෑ. මේ පොඩි සැකයක් ඇති වුණා. හොඳ ගැට තියෙන පොල්ලක් අරන් ආවා. දවසක් එනකම. අර ඇතුලේ කුටියක තියෙන මුට්ටිය ගැන හැලිය ගැන මෙයාට පොඩි සැකයක් ඇති වුණා. සෙනගත් එක්කලා මේ එක පාර දෙනකොට තාපසයා එළියේ. අහුණා. ප්‍රසිද්ධ වුණා හැලි රහතන් වහන්සේ කියලා. චාටි අරහන්ත. හැලි රහතන් වහන්සේ හැලියක් ඇතුලේ ඉඳගෙන මිනිස්සු රවට්ටනවා. එන මිනිස්සු රැහෙන කලක් මිනිස්සු පැහැදිලා හිටියා මෙයාට. ඒ පැහැදීම වහාම පැහැදීම මොකද පෙරළුණා. පැහැදීම කියන එක අර මතු පිටින් ඇති කරගත්ත පැහැදීමක හැටි එහෙම තමයි. අපේ මහාචාර්යතුමා කිව්වා වගේ මේ දුටු හැටි ඇති කරගත්ත පැහැදීමේ ස්වરૂපය ඒක තමයි. ඒක වහාම පැහැදීමකට පෙරලෙනවා. පැහැදීමට යනවා. ඒක
සාධාරණව ඇති කරගත්ත පැහැදීමක් නෙවෙයි. දැන් අපේ ගල්මංගොඩ මහාචාර්යතුමා කිව්වා අර කරුණාවයි ප්‍රඥාවයි කියලා. මට මතක් වුණේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි කියන එක. ඒ දෙක සමාන්තරව තියෙන්න ඕනේ කියනවනේ. ඉතින් අපේ මාතෘකාවත් ශ්‍රද්ධාව ගැනනේ. වැඩි පැහැදීම කියන්නේ බෞද්ධ පැත්තෙන් ශ්‍රද්ධාවනේ. මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමබරව තියෙන්න ඕනේ කියලා බුද්ධ ධර්මයේ උගන්වන්නේ. ප්‍රඥාව වැඩි වුණොත් එහෙම ශ්‍රද්ධාව අඩු වෙලා බලවත් වුණොත් ප්‍රඥාව ශ්‍රද්ධාව හීන වුණොත් මහා කෛරාටිකෙක් වෙනවා. මහා කෛරාටිකෙක්. යා ඉතින් තර්ක විතර්ක කරන මේ මහා ගුරුසු කෙනෙක් වෙනවා. මහා කෛරාටිකෙක් වෙනවා. කූට මුදලාලි කෙනෙක් වෙනවා. ප්‍රඥාව වැඩි වුණොත් ශ්‍රද්ධාව අඩු වෙලා. ශ්‍රද්ධාව වැඩි වුණොත් එහෙම මහා මෝඩෙක් වෙනවා. ප්‍රඥාව අඩු වෙලා එතන මෝඩෙක් වෙනවා. ඒක බුද්ධ ධර්මයේ කියන්නේ මේ දෙක එක ගන්නට තියාගන්න කියලා. අර මොලි දෙපැත්ත ගැන කිව්වනේ. ඒ වගේ. ඒක සම්බරව එක ගානකට කරුණා ප්‍රඥා වගේම සද්ධා ප්‍රඥා දෙකත් එක ගානට තියාගන්න කියලා. ඒ දෙක හරි වැදගත්. ඉතින් අර දුටු හැටි පැහැදීම ගැන මං කිව්වේ චාටි අරහන්තගේ කතාව. ඕක දෙවිදිහකට තියෙනවා බණ පොතේ තියෙනවා සමහර විමගන්ට කතාව කියන භික්ෂුන් වහන්සේ කෙනෙක් කියලා. ජාතක පොතේ තියෙනවා ඕක මේ තවුසෙක් කියලා. ඉතින් මේ ඒ හෙලි රහතන් වහන්සේ. ඉතින් මේ වගේ අනුන් පහදවා ගැනීමට විවිධ උපක්‍රමශීලී විදිහේ කටයුතු කරපු අය රාශියක් ගැන ඒ විමගන්ට කතාවේ කතාන්තරවල තියෙනවා. කතාන්තරවල තියෙනවා. එක එක හරි ලස්සන කතාන්තර පෙළක් මෙතන තියෙනවා. කුහකකම පැහැදිලි කරන්න ගිහිල්ලා ඒක පෙන්වන්නේ. ඒ කතාන්තර නිදරුණු ගැටිය දක්වන්නේ. ඉතින් මේ තවත් එක්කෙනෙක් කියනවා එයා මේ ඉන්න අසපුවේ තියෙන්නේ කන්දක් උඩ පොඩි පර්වතයක් උඩ. මිනිස්සු හරි අමාරුවෙන් ඒ පර්වතේ රෝඩ වෙන්නේ. කෙලින් ගොඩ වෙන්න බෑ ඒකට වටේට රවුමට ගිහිල්ලා උඩට නගින්නේ. මේ පර්වතයේ මුදුනේ තියෙන ගහක්. ඒ ගහ පෙරලිලා. ගහ පෙරලිලා ඒකේ ලොකු නුග වර්ගයේ ගහක් පෙරලිලා ඒකේ අතු පල්ලෙහාටම තියෙනවා. සෙනඟ පහලින් ඇවිල්ලා අර බොහොම දුෂ්කර විදිහට උඩට ගොඩ වෙලා තාපසතුමාට වැඳලා පුදලා දම්පැන් දීලා සත්කාර කරලා මිනිස්සු ආයෙත් බොහොම ලොකු කාලයක් ගත කරගෙන හරි වෙහෙසෙන් පල්ලෙහාට වහිනවා. බහිනකොට තාපසතුමා පල්ලෙහා ඇවිල්ලා නැහැ. එයා ඇවිල්ලා මගෙන් ඉස්සර අපි එනකොටත් ඔබ වහන්සේ එහෙනේ හිටියේ. මේ රහතන් වහන්සේලා ගම මම ගැන උඹලට කතා කරන දෙයක් නෑ. මෙයා අර ගහදිගේ තමයි වහිනවා කියන්නේ. අර පෙරහිලා තියෙන ගහදිගේ මෙයා පල්ලෙහාට බහිනවා. මිනිස්සු එන්න ඉස්සර ගම් දොරට ඇවිල්ලා ඉන්නවා. මිනිස්සු රවට්ටන්න. ඉතින් අන්න ඒ වගේ පැහැදීම කියන එක හරි පරිස්සම් වෙන්න ඕනේ. කරුණ නොදැන පැහැදීම කියන එක හරි භයානක දෙයක්. හැම කටයුත්තකදීම දේශපාලන කටයුතු වලදී හරි ආභාව විවාහ කටයුතු වලදී ආගමික කටයුතු වලදී විශේෂයෙන්ම කරුණ නොදැන තේරුම් ගැනීමකින් තොර ඒක තමයි කියන්නේ කරුණා මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමබරව තියෙන්න ඕනේ දෙකම තියෙන්න ඕනේ භාවමය බුද්ධිමය දෙපැත්තෙන්ම එක ගානට අපි වැඩි දියුණු වෙන්න ඕනේ කියලා බුද්ධ ධර්මයේ කියන්නේ. ඒ අපේ හඳුනන ඉෂාන් මදුසංක ජයසූරිය තව මේ අදහස ඉදිරිපත් කරන පැහැදීමයි බහදීමයි වහදීමයි වචන තුනක් උනත් එකට බැඳී තිනු අවස්ථා මේ සමාජයේ දකින්න ලැබේ කියලා අදහසක් තියෙනවා මගේ මුහුණු පොතේ එන දේවල්. දර්ශනී බණ්ඩාර පෙනුමෙන් කතා බහෙන් ආශ්‍රයෙන් අපි කෙනෙකු ගැන පැහැදුනත් කල්යාමේදී පසක් වෙනවා ඒ තැනත්තා හෝ තැනැත්තිය පිටතින් පෙනුනාට වඩා වෙනස් කෙනෙක් බව. ඇත්තටම අඳුර ගන්න අමාරුම සතා මිනිස්සයානේ. එහෙම අදහසක් කියලා තියෙනවා. ප්‍රඥාව වඩා ගන්න උත්සාහ කරන්න මේ සඳරුවන් පෙරේරා කියලා මහත්තයෙක් කියන්නේ. ප්‍රඥාව වඩා ගන්න උත්සාහ කරන්න ඕනේ. ප්‍රඥාව වැඩිදී ශ්‍රද්ධාව කියන දේ ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට ප්‍රඥාවේ කොටසක් කරගන්නවා ශ්‍රද්ධාව. උදාහරණයකට කිව්වොත් ප්‍රඥාව කියන්නේ හොද්දක්. ශ්‍රද්ධාව කියන්නේ ලුණු. එහෙම අදහසකුත් කියනවා. නොඑක ආකාරයේ අදහස් එනවා. ඒක කහලා තිබ්බනේ මේ පැහැදීම ශ්‍රද්ධාව දුකට හේතු වෙනවාද කියලා. දුක නැති කරන්න උදව් වෙන බුද්ධ ධර්මයේ හැටියට දුක් නිවීමේ මාර්ගයේ මේ ප්‍රවේශය ආරම්භය ශ්‍රද්ධාව දුකට හේතු වෙනවා කියන්න බෑ. ශ්‍රද්ධාව දුක් නැති කිරීම ශ්‍රද්ධාය තරති යෝගං කියලා තියෙන බණ පොතේ.
මధుර සුභාෂිත කියන්නේ පැහැදීම වැඩිවීම අමූලික ශ්‍රද්ධාව නොවේද? නොයසේනම් පැහැදීම ශ්‍රද්ධාව හා අමූලික ශ්‍රද්ධාව අතර ඇති සම්බන්ධතාවය කිම? ප්‍රශ්නයක් අහලා තියෙනවා. තව ප්‍රශ්නයක් දුරකථනයෙන් තියෙනවා. ආයිබෝවන් කතා කරන්න. ආයිබෝවන් කතා කරන්න. ආසන්ත මහත්තයා මම කුරුණෑගලින් කතා කරන්නේ මල්කඩුවාවේ කිංස්ලි කියලා එක්කනේ. කතා කරන්න. ඔබේ රූපවාහිනී යන්ත්‍රයේ ශබ්දය අඩු කරලා කතා කරන්න. අත්‍යවශ්‍යම ගරුතර ස්වාමින් වහන්සේගෙන්ද විද්‍යාත් මණ්ඩලයෙන්ද හසන්ත මහත්තයාගේ අවසරයි. අද දවසේ මාතෘකාව ඉතාමත්ම වටිනා මාතෘකාවක්. මේ පැහැදීම පිළිබඳව මම මේ ගුරුවෙක් හැටියට මට මේ ළඟදී ගොඩාක් වටිනා වචනයක් හම්බුණා. මේ ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් කෙනෙක් ගණිතඥයෙක් කෙනෙක් නෝබෙල් ප්‍රයිස් පවා දෙනපු ඇල්බර්ට් අයින්ස්ටයින් මහතාගෙන් එක දවසක් මේ නෝබෙල් ප්‍රයිස් හම්බෙච්ච මොහොතේදී මාධ්‍යවේදියෙක් අහනවා ඇල්බර්ට් අයින්ස්ටයින් මහතානි ඔබතුමා මෙතර දක්ෂයෙක් වුණේ ලෝකයේ මෙතරම් දක්ෂයෙක් වුණේ කොහොමද මට රහස පොඩ්ඩක් කියන්නට කියලා. එතකොට මේ මහත්මයා ඊටාම කෙටි පිළිතුරක් දෙනවා. Any fool can know but the point is to understand කියලා. ඇත්තෙන්ම මේ ශිෂ්‍යයින්ට පන්ති කාමරයක ඕනතරම් ඉඳ වාඩි වෙලා දැනගන්නට පුළුවන් can know. නමුත් දක්ෂයෙක් වෙන්නේ පැහැදිලි කරගන්න පුද්ගලයා. understand කරන පුද්ගලයා. ඉතින් මේ ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්තයාගේ ශ්‍රේෂ්ඨ කියමන මොනතරම් අද මේ විද්‍යා සභාවට බලපානවද කියලා මට දැනෙනවා. ඒ නිසා ඔබතුමන්ලාගේ සාකච්ඡාවට අත්සලක් දෙන්නට මම ඉතාමත් ගෞරවයෙන් මෙම අදහස ඉදිරිපත් කරනවා. මේ අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි. හොඳයි. හොඳ හිත පැහැද යහපත නිසි මෙහෙය කළත් ලෝසත විටක ගැරහුම් දෙති දහම බලත් අදමිටු බසද ඉවසා සත් ඇසුර නොලත් මෙත්මග රැදෙමු සැනහේ හිට දිනේ මලත්. කළුකොන්දයාවේ නෙවිල් රුවන් කුමාර කවියකුත් එවලා තියෙනවා. ඒ අතරේ මහාචාර්යතුමා. මම හිතනවා මේ දැන් ඉතින් අපි හුඟක් කතා කරා මේ ගැන. ඉතින් මේක කතා කරනවා නම් ඉතින් දිගට කතා කරන්න ගොඩක් තියෙනවා. මම කල්පනා කරා මේක මේ තව පැත්තක් ගැන කතා කරන්න. දැන් මේ කලාව කියන එක ඇත්ත වශයෙන්ම කලාව සාහිත්‍යය මේ ප්‍රසාදය මූලික කරගත්තු එකක්. දැන් හිතන්නකෝ අපේ මොනතරම් අපේ මුළු තුන් පිටකයේම තිබුණත් කවුරුවත් කතා කරන්නේ නැහැ මේ මජ්ක්‍ධිම නිකාය සංයුත්ත නිකාය දැන් කතා කරනකොට කියන්නේ නැහැ ඔය සංයුත්ත නිකායේ තොහම තිබුණානේ කියලා. එහෙම කියන්නේ ජාතක පොතේ උමයි බුදු ගුණාලංකාරයේ උමයි එහෙමනේ කතා කරන්නේ. අමාවතුරේ උම තිබුණේ නේද? ජාතක පොතේ මෙහෙම තිබුණේ. එහෙමනේ කතා කරන්නේ. ඉතින් මේ මෙව්වයි ජනප්‍රිය වුණේ. අර ඕක අස්සගෝස හාමුදුරුවෝ තමයි කියන්නේ ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ ඉන්දියාවේ හිටපු පාතුන් තික්ත මිව උසදන් මදිඋසන්. ඒ කියන්නේ වෘද්ධයන් කතන්සයාදී මම මේ ධර්මයේ කියන එක තිත්ත බෙහෙතක්. හැබැයි ඒකට මං මී පැණි මිශ්‍ර කරලා දෙන්න බොන්න පුළුවන්. ඒක තමයි මේ ප්‍රසාදයේ සාහිත්‍යය කලාව ඕවා ඔක්කොම ආවේ මේ ප්‍රසාදය කියන එක. දැන් බලන්න ඕවා ඔක්කොම මිනිස්සු හරි පහදිනවනේ අරවා කියනකොට. දැන් පින් වාක්‍ය බලන්න ආන්දරවල කියන සකල කියලා මම ලස්සනට ඒක කියවනවනේ නේද? ඉතින් ඒකෙන් ලොකු ප්‍රසාදයක් මං අඳුරන අර මහත්තයෙක් හිටියා ඉංග්‍රීසි උගන්නන මහත්තයෙක්. එයා කියනවා එයා දානේ දෙන්නෙම පින් වාක්‍ය අහන්නලු. ඒ කියන්නේ ඒක අහන්න කැමතිලු. ඉතින් අර එයා ඒක අහගෙන ඉඳලු යන්නේ. ඉතින් ඒ වගේ අර ඉතින් බලන්න අපේ දැන් උත්සව පෙරහැරවල් මම කොච්චර ලස්සනටද කරන්නේ. දැන් බලන්න නුවර පෙරහැර අරගෙන බලන්නකෝ. ඉතින් ඒකේ අපි යන්නෙම බලන්නනේ ඕක. එතකොට අපේ පොත්වල කියන කතන්දර අරවම ඔය වගේ තියෙන රසවත්කමනේ. ඉතින් බලාපුවම ඔය සූත්‍ර පිටකෙන් ඔය කුද්දක නිකායේ කියලා කියන්නේ ඔය පොත් 15න් වැඩි හරියක් තියෙන චරිත කතා. නැද්ද අහන්නේ? ඔක්කොම චරිත කතා තියෙන්නේ. මේ කතා තුලින් තමයි හුඟ මේ කතාවෙන් කරන්නේත් මේ ප්‍රසාදේනේ ඇති වෙන්නේ. චරිත කතා රෝම දැන් තේරී ගාථා රෝම ඔය ජාතක විමානවත්තු ප්‍රේතවත්තු ඒ කියන්නේ පෙරේතයන්ගේ කතා ඔක්කොම තියෙනවා. ඉතින් මම මේ කල්පනා කරේ මෙන්න මෙහෙම එකක්. දැන් ඔය ප්‍රසාදය කියන එක ඇති වෙනවා මේ දැන් අපිට ආරම්භක යුගයේ මිනිස්සු. දැන් මම මොකද අර එක කාරණයකට පොඩ්ඩක් වෙනස් විදිහට කියන්නේ මොකද දන්නවද? දැන් මෙතුමා සඳහන් කළා මනෝවිද්‍යාත්මක ක්‍රමවලින් දැන් අපි මේ වෙළඳ දැන්වීම් මේවා කරලා අපි ප්‍රසාදය ඇති කරගන්නවා කියලා. ඒ ප්‍රසාදේ ඒක හැබැයි ඒකට කියනවා මේ පෙළඹවීම න්‍යායනේ theory of motivation.
ඉතින් හැබැයි බුද්ධාගම අනුව මොටිවේෂන් හොඳ ක්‍රියාවක් නෙමෙයි. කියන්නේ පෙළඹවීම හොඳ නැහැ. ඒකට මම දන්නේ වෙන වචනේ හින්දාත් දන්නේ කොහොම නමුත් පලම්බන කියලා එකට කියන්නේ ඒක එච්චර හොඳ ක්‍රියාවක් නෙමෙයි. අපි බොරු කරලා මේවා කරනවා නම්. හැබැයි ඉතින් අපි වෙනද දැන්වීමක උනත් ඔබතුමා කිව්වා වගේ ඇත්ත කතා කරලා ඇත්ත දෙයක් පෙන්වනවා. දැන් අද හුඟක් කරන්නේ බොරුවනේ. ඕකෙන් පෙන්නන දේ නෙමෙයිනේ ඇත්ත වශයෙන්ම අර මේ කරන්නේ නේ. ඒ කියන්නේ දැන් මේ මට කිව්වා මේ මම දැක්කා මේ මේ නාලිකාවකම කියනවා මේ ලංකාවේ විශාල විදිහට මේ ඔය ඩිටර්ජන්ට් කුඩු දාලා හදාපු සබන් විකුණලා තියෙනවලු. ඒකට නඩුවකුත් යනවලු කවුරුවත් ප්‍රචාරය කරන්නේ නැහැලු. ඒ මට මේත් මේ නාලිකාවක කිව්වේ. ඉතින් මම කියන්නේ මෙහෙමයි. ඉතින් අර අපි මේ පෙන්නන එකේ හරි ලස්සන තියෙන හොඳ ගෑනු ළමෙක් හරි කඩවසම් තරුණයෙක් හරි ඇවිදිලා මේවා කරනවා පෙන්නනවා. හැබැයි ඉතින් ඒකෙන් වෙන්නේ අර අපි වෙළඳ භාණ්ඩයේ ඒ ගුණේ නැහැ. එතකොට ඒක පෙළඹවීමක්. ඒ කියන්නේ වැරදි විදිහට පෙළඹවීමක් නේ. ඒක හොඳ නැහැ. නමුත් මේ ඔය පෙළඹවීම කියන එකට මොකද මේ පෙළඹවීම කියන එක කරන්නේ සංකේත ආශ්‍රයෙන් අද. මොකද ආවද මැන ගන්නවා මේකට දිග මෙච්චර තියෙන්න ඕන. පාට මෙහෙම තියෙන්න ඕන. ඕවා ඉතින් හදාarලා ඒ අනුව තමයි මේ පෙළඹවීම කරන්නේ. මං අදහස් කරන්නේ මේක දැන් ඔය මුල්ම යුගයේ මිනිස්සු දැන් ඔය අකුරු ලියන්න දන්නේ නැහැ. ඒ මොකක්වත් නැති කාලේ චිත්‍ර වලින් මේක කළේ. දැන් චීන ඔබතුමා දන්නවනේ ඒ වගේ අකුරු තියෙන චිත්‍රනේ නේ. එතකොට ඒවා පස්සේ කාලේ දියුණුව ඔය ඔතන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් දියුණුව සහ ප්‍රගතිය කියන එක. දියුණුව කියලා කියන්නේ සංවර්ධනයේ දියුණුව කියලා කියන්නේ දියුණුවක්ම වෙන්න බෑ. ඒක මේ වෙනස් වීම ගොඩක් තියෙනවා. හැබැයි ප්‍රගතිය කියන්නේ අනුපිළිවෙලට දියුණු වීමක්. එතකොට ඔය සංවර්ධනය කියලා අපි කතා කරන එකේ අපි එක අලුත් කරමු. දැන් අද වෙනකොට ඊට පස්සේ අකුරු ලියන්න පටන් ගත්තා. එතකොට සංකේත නැහැ. නමුත් දැන් සංකේතය කියන එක තමයි හරි වටින්නේ. මේකෙන් ඉවරයක් නැති අදහසක්. දැන් හිතන්නකො බුදු පිළිමය කියලා. මේකෙන් අපිට ඇති කරන අදහස මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න බෑ. ඕක සීමා කරපු එක තමයි අකුරු ලියලා කරේ. එතකොට මිනිස්සු පටු උටා. ඊට පස්සේ තනිකර වචන ලිව්වා, අකුරු ලිව්වා, ඕකට සීමා වෙනවා. ඉස්සර මිනිස්සු අරක දිහා බලලා, අවකන බුදු පිළිමය දිහා බලලා අදහස් කෝටියක් ඇති කරගත්තා. අද එහෙම නෙමෙයි. අර අකුරෙන් ඕක ලියලා ඉවරලා ඒක සීමා කරගත්තා ඩික්ෂනරි එකට නේ. දැන් ආයෙත් ලෝකේ ඇවිදින්න තියෙන ඔතෙන්. මොකද දන්නවද? දැන් ලෝකෙම ඉහළම විද්‍යාඥයෝ ගණදෙනු කරන්නේ මොකෙන්ද? සංකේත වලින්. මේකනේ මේ මුළු ලෝකෙම කතා කරන්න පුළුවන් නේ. දැන් හිතන්නකො හත් යාත්‍රාවක යනවා කියලා මේ අපිට අර ඔය දොර මණ්ඩලාවේ ඒක කියලා දුන්න එක සැරයක් යද්දි මේ ඒක මේ සංකේතනේ වැටෙන්නේ ඔක්කොම නේ. ඉතින් ඒක මුළු ලෝකෙම හඳුනනවනේ නේ. දැන් ගණිතේ වගේ දේවල් වල x y අරම දාලා ඔක්කොම සංකේතනේ. දැන් ආයෙත් අතෙන්ට ඇවිදිලා. මොකද එතකොට සංකේත ආශ්‍රයෙන් කරන සිතුවිලි හරි පුළුල්නේ. එතකොට අපේ ප්‍රසාදයේ ඉස්සර ඇති උනේත් සංකේත වලට මිසක් මේ නිශ්චිත මේවා වලට නෙමෙයි. ඒ නිසා මම හිතනවා මේ ප්‍රසාදය කියන එක මේ පුද්ගලයාගේ මනස පුළුල් කරන්න හුඟක් හේතු වෙනවා කියලා. මොකද ප්‍රසාදය කියන එක මනින්න බෑ. ඔවා බුද්ධ ආගමේ කියන්නේ අප්පමඤ්ඤා කියලා. අභිධර්මයේ කියන අප්පමඤ්ඤා හතරක් තියෙනවානේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේවා අප්පමඤ්ඤා. අප්පමඤ්ඤා කියන්නේ ගණන් කරන්න බෑ කියන එක. අනිත් සේරම ගණන් කරන්න පුළුවන්. ඒවා බුද්ධිමය ඒවා ගණන් කරන්න පුළුවන්. අර සංවේදීමය ඒවා ගණන් කරන්න බෑ. ඉතින් ඒ ගණන් කරන්න බැරි තැන තමයි ඇත්ත වශයෙන්ම අපිට අර ඔය ආධ්‍යාත්මික දියුණුව වගේ දෙයක් තියෙනවා නම් තියෙන්න පුළුවන්. ගණන් කරන්න තියෙන තැන් වල ඒක තියෙන්න බෑ. අර මම මේ කතාව කියලා ඉවර කරන්නම්. අර තියෙනවනේ ඔක මම නිතර කියලා තියෙනවා මේ අර එක මේ මනෝවිද්‍යා පොතක තියෙනවා අර ගෙදරක කරුවල කාමරයක් තියෙනවලු. ඒ කියන්නේ ජනෙල් අරවම නැති හින්දා ඒ කරුවල කාමරේ පැරණි ගෙවල් වල තියෙනවා. අපේ ගෙදරක් තිබුණා. ඉතින් ඒකේ මිනිහගේ යතුරු නැති වුණාලුනේ ඒ කරුවල කාමරේ. ඉතින් යතුරු නැති වුණාම මිනිහා ඉස්සරහා පිට්ටනියක ගිහින් හොයනවලු යතුරු. එතකොට තව යාළුවෙක් ඔතනින් යන ගමන් ඇහුවලු මොනවද හොයන්නේ කියලා යතුරු නැතුළු. ඉතින් එයාත් උදව් කරාලු. ඉතින් ටික වෙලාවක් හොයලා ඇහුවලු මතක නැද්ද හන්දමින්වත් යතුරු නැති උනේ කොයි හරිද කියලා. මතකයි කළු කොහෙද? ගෙදර කරුවල කාමරේ. ඉතින් මෙතන හොයන්නේ එතන එළිය නෑ කිව්වලු. ඒ වගේ දැන් අපිත් අර ගණන් කරන්න පුළුවන් තන බුද්ධිමය පැත්තෙන් තමයි ඔක්කොම හොයන්න හදන්නේ නේ. අර එළිය තියෙන තැන.
අර කරුවලේ තියෙන බව දන්නවා හොයන්නේ නැහැ. ඒ වගේ තමයි මෙන්න මේ ප්‍රසාද මූලික ශ්‍රද්ධාව තුලින් ඇති වෙන ලෝකය තුල තමයි සත්‍යය තියෙන්නේ කියලා. ස්පිරිචුවල් ඩෙවලොප්මන්ට් එකක් තියෙනවා නම් ආධ්‍යාත්මික එකක් කවදා හරි හම්බෙන්නේ කරුවල ඇතුලේ කියලා තමයි අර මනෝවිද්‍යාව පොතේ සයිකොලොජි ඔෆ් කොන්ෂස්නස් කියලා. ඒකෙත් කියන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ප්‍රසාදය තුලින් ඇති වෙන මේ සංවේදී පැත්ත තුල තමයි කවදා හරි අපිට සැනසීම කියන එක එන්නේ. නැවතුව බුද්ධිය තුල නෙමෙයි කියලා. ප්‍රසාදය පැහැදීම රට අනුව ජනවර්ගය අනුව ආගම අනුව සංස්කෘතිය අනුව ගෝත්‍රය අනුව වෙනස් වෙන්න පුළුවන්ද කියලා කතා කරනකොට ඒක තව කෙනෙකුට පැහැදීමක් ඇති වෙන දේ තව කෙනෙකුට ඒ ආකාරයෙන් පැහැදීමක් ඇති නොවෙන්න පුළුවන්. එයා ජීවත් වෙන රට අනුව ඒක වෙනස් වෙන්නත් පුළුවන්. මේක හරි පුළුල් මාතෘකාවක් කතා කරගෙන යනකොට මහාචාර්යතුමා. ඔව් දැන් අපි අවසාන කොටස තියෙන නිසා දැන් මේ අපි කතා කරන මාතෘකාව අපිට බද්ධ කරගන්න කොහොමද? බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා මේ ස්වයං පරාවර්තනය කියන. ඒ කියන්නේ තමන්ගේ සිදුවීම් පිළිබඳව තමන්ම බලන්න. වෙනස් තම කණ්ණාඩියෙන් බලන්න මම මේ කරන ක්‍රියාවලිය කොච්චර දුරට ප්‍රියශීලී පෞරුෂයක් ගොඩනගන්න උදව් වෙනවද? එහෙම නැත්නම් අනිත් අය මේවට කොච්චර කැමැත්තක් දක්වනවද? මේ විදිහට තමන් පිළිබඳව තමන් ආපස්සට හිතලා බැලුවොත් අපිට දැනගන්න පුළුවන් අපි පිළිබඳව යම්කිසි චිත්‍රයක්. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරන මේක ස්වයං ඇගීමකට ලක් කරන්න. අගයලා බලන්න. දැන් මේ කොච්චර දුරට උචිත දෙයක්ද මම කරන්නේ නැද්ද කියලා. ඊට පස්සේ අපි ස්වයං ක්‍රියාකාරකම. අපි ක්‍රියාකාරකම කරලා යලි අර නැති ලක්ෂණ ටික ඇති කරගන්න ඕන. ඒකවල අධියර තුනක් තියෙනවා යන කෙනෙකුට තමන්ගේ ජීවිතේ වෙනසක් කරගන්න. මොකද ඉස්සල්ලාම ස්වයං පරාවර්තනය කියන්නේ මේ තියෙන දේවල් පිළිබඳව මා පිළිබඳව මම ආපස්සට කල්පනා කර බලන්න. කණ්ණාඩියකින් බලලා මට පේන විදියට මම බලා ගන්නවා මට මේ ලක්ෂණ තියෙනවද නැද්ද කියලා. එතකොට ඊට පස්සේ ඇගීමක් කරන්නේ මෙන්න මේවා හොඳ ලක්ෂණ මේවා පවත්වා යන්න පුළුවන් මේවා ඇත්තට හොඳ ලක්ෂණ නෙවෙයි ඒකද මේවා දැන් අත්හරින්නට ඕන කියලා ඊට පස්සේ අපි ක්‍රියාකාරකම් වෙනස් කරගන්නවා. ඒ වෙනස් කරගත්තොත් තමයි අර ප්‍රියශීලී පෞරුෂයක් ගොඩනගා ගන්න. අපි අද කතා කරන එකේ මේ අහගෙන ඉන්න අය උගක් වැදගත් වෙන්නේ මේ පැහැදීම ඇති කරගන්න තමන් කොහොමද වෙනස් වෙන්නේ. එතකොට තමන් වෙනස් වෙනකොට අපි ඉස්සෙල්ලා කිව්වා බාහිර පෙරුමණුව වෙනසක් කරගන්න පුළුවන්. ඒකත් හරි අත්‍යවශ්‍යයි. මොකද අපි නිතරම අපි පොත්වල කියනවා ඒ කියන්නේ ඇඳුම් පිළිබඳ මනෝවිද්‍යාව කියලා. මිනිසා ඇඳුමෙන් මැනේ කියලා කියවනක් තියෙනවනේ. එහෙම කතන්දරයක් තියෙනවා. මිනිසා ඇඳුමෙන් මැනේ කියලා. ඒකෙන් තමයි බුදුහාමුදුරුවෝ මේ ස්වාමීන් වහන්සේලාට යුනිෆෝම් එකක් දීලා තියෙන්නේ. මොකද ඒ ඇඳුම අවුරුදු 2500කට එදත් අගය කරනවා අදත් අගය කරනවා. මොකද ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. ඒ වගේ ඇඳුමෙන් මනින්න පුළුවන්. ඒක ඇඳපු ගමන්ම වෙනම පෞරුෂයක් එනවා. ඒතර ඒක බාහිර පෞරුෂය. ඒතකොට අපිලා ළමයින්ට යුනිෆෝම් එකක් දීලා තියෙන්නේ ඒකයි. එච්චර ඒක පැත්තක්. හැබැයි ඒ වගේම අපි හිතන පතන ආකාර දකින ආකාර මිනිසාගේ මුහුණ දැන් අපි ඒකට හිතන ආකාරයේ උත්තරීතර තත්ත්වයට පත් වෙනකොට අපේ තියෙන රාග ద్వේෂ මොහ අඩු කර ගන්නකොට අපේ තියෙන ප්‍රසන්න බව වැඩි වෙනවා. ඒතර අපි ඒතර කියන ඕර එකක් කියන්නේ අපෙන් ආලෝකයක් නිකුත් වෙනවා. මෙන්න නිකුත් වෙන ආලෝකය දිනු කර ගැනීමත් කෙනෙක්ගේ ප්‍රසාදයේ දිනා ගැනීමට උදව් වෙනවා. එතකොට අපි සාමාන්‍ය ඉස්සරහක අද්ගුණය කියලාත් මේක. අපි එද මාත්‍යෙක් බෙහෙත් දුන්නාම අපි කියන අද්ගුණය කියලා. අද්ගුණය කියන්නේ තෝක තමයි. ඒ කියන්නේ අනිත් එක්කෙනාගේ මේ විශ්වයේ තියෙන ශක්තිය බලය මේ පුජ්‍යලයා තුළ ළඟා වෙලා අනිත් පුජ්‍යලයාටත් ඒකෙන් ප්‍රතිකර්මයක් කරන්න පුළුවන් නම් අන්න එතෙන්දි තියෙනවා ඔන්න ඔය කියන ප්‍රසාද ගුණය. ඒතකොට අපි කෙනෙක් කෙරේ ප්‍රසාදයේ තියෙන්න එයාගෙන් අපි ලබා ගන්න ප්‍රතිඵලය වැඩි වෙනවා. ඒක අපි කියන්නේ ගුරුවරයා කෙරේ ප්‍රසාද තියෙන්න ඕනේ, වෛද්‍යවරයා කෙරේ ප්‍රසාදය තියෙන්නට ඕනේ. ඒවා ඉතාම වැදගත් වෙන්නේ. මොකද ඒකෙන් තමයි අනිත් පුජ්‍යලයාට තමන් කරන කාර්ය පිළිබඳව වඩා නිවැරදි තාත්වයක් ඇති කරගන්න පුළුවන්. ඒකද මූලික දේ තමයි ප්‍රසාදයේ වර්ධනය කරගන්න අපි ඉගෙන ගන්නට ඕන. අපි හැමදෙනාම තම තමන්ට තියෙන ප්‍රසාදය වැඩි දියුණු කරගන්න උත්සාහ කරොත් මේ සමාජය යහපත් සමාජයක් වෙනවා. මිනිස්සු කැමති නැහැ මේ නිශ්චයදාත්මක ඍණ වගේ දේවල් කතා කරනකොට. මිනිස්සු කැමති නිර්මාණකරුවන්ට යහපත කරන්නන්ට සුභවාදීව ලෝකෙ දකින්නන්ට ධනාත්මක සිතනාට තමයි පුජ්‍යලෙන් කැමති තියෙන්නේ. අද ඍණාත්මක අසුභවාදී පුජ්‍යලෙන් ලෝකෙ විනාශ කරන්න කතා කරන අයට අවසාන ප්‍රතිඵල වෙන්නේ කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඒකින්ද අපි විනාශ කරන කෙනෙක්ද ගොඩනගන කෙනෙක්ද? යන්න ඒ වගේ හිතුවොත් එහෙම නිශ්චයදාත්මක කෙනෙක්ද ධනාත්මක කෙනෙක්ද? එහෙම හිතුවොත් මේ ප්‍රසාදේ වැඩි කරගන්න කල යුත්තේ කුමක්ද කියලා අපිටම අදහසක් හදාගන්න පුළුවන්. සම්මුඛ පරීක්ෂණයකට යන කෙනෙක් ප්‍රසාද ජනක ලෙස හැසිරෙන්නේ නැත්නම් ඒ රසාව හම්බෙන්නේ නැහැ.
සමහර ජීවිතේම වෙනස් වෙන්න පුළුවන් අර සමුක පරීක්ෂණ මණ්ඩලය තුල ඇති වෙන පැහැදීම කියන්නේ මූණ බලලා නෙමෙයි දක්ෂතා හැකියාත් බලලා ඒ පිළිබඳ මෙයා හොඳ කෙනෙක් කියලා ඇති වෙන පැහැදීම මුළු මහත් ජීවිත ගමනම වෙනස් කරන ප්‍රධාන සාධකයක් වෙන්න පුළුවන්. මහාචාර්යතුමා මේ අතුරු කෙටි ප්‍රශ්නයක් වැඩසටහන අමාන තුන්සිත පැහැදීම කියන්නේ මොකක්ද? තුන්සිත කියලා කියන්නේ ඉතින් పూర్ව අපරමුංචන කියන එකනේ. ඒ කියන්නේ යම් කිසි කාර්යයක් කරනකොට මුලින් ඒ කරන්න කලින් හිත පහද ගන්න ඕන. කරන අවස්ථාවේ හිත පහද ගන්න ඕන. කලායට පස්සේ හිත පහද ගන්න ඕන. ඒ මොකද එහෙම වුණොත් තමයි ඕනම තැනක මුල මැද අග තුන යහපත් වෙන්න. මොකද සමහර ක්‍රියා තියෙනවා මේ මුල හොඳයි මේ මැදයි අගයි නරකයි. සමහර දැන් උදාහරණයක් හැටියට ජල මජ්ජේ දීයතේ දානං. වතුර මැද්දේ දානයක් දෙනවා. පටිග්ගාහ විනස්සති. දාන පිළිගන්න අය මැරෙනවා. දායකා නිරයන් යන්ති. දෙන මිනිහා අපායට යනවා. බිලි බාන එක. ඇයි දෙනවනේ කෑම දෙනවනේ වතුර මැද්දේ. ඉතින් මාළු එක ගිලලා මැරෙනවනේ. ඒතකොට දෙන මිනිහා අපාය යනවා. ඒක මුල හොඳයි. මැදයි අගයි නරකයි. නේ ඒ වගේ ඒවා තියෙනවා. ඒක ආදි කල්යනම් මජ්ජේ කල්යනම් පරිෝසాన කල්ය තුන් තැනම හොඳ වෙන්න ඕන. ඒකයි. හොඳයි. පැහැදීම ගැනයි අද දොරමඩලාවෙන් කතා කරේ මහාචාර්ය පූජ්‍යපාද දේවාලයක මෙදානන්ද ස්වාමීන් වහන්සේට අපේ নমස්කාර පූර්වක ගෞරවය පුද කරන්නට කැමැති කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ හිටපු මහාචාර්ය ස්වාමීන් වහන්සේ සම්මානිත මහාචාර්ය වෛද්‍ය සුමනපාල ගල්මංගොඩ සූරීන්ට අපේ ගෞරව ස්තුතිය පුද කරන්නට කැමැති කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ හිටපු මහාචාර්ය දයාරෝහණ අතුකෝරළ සූරීන්ටත් අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. නැවතත් දොරමඩලාවෙන් හමු වෙමු. ආයිබෝවන්. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි මාගේ මව්බිම අවදි කරන හඬ දොරින් දොරට දොර මඩලාවයි විභව ශක්තියම ආලෝකය වේ හරබර පැහැබර සුවබර දිවි මඟ විකසිත මනසම ප්‍රභාතයයි සිරිලක ඇසිදි